අද දින අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්ද්‍රවීර ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අද අපේ 44 වන පාඩම අද තියෙන්නේ පිටු 192 අනිෂ්පන්න රූප දර්ශනය. තමයි සාකච්ඡා කරන්නේ. අපි කලින් වැඩසටහනේදී අපි සාකච්ඡා කරා නිෂ්පන්න රූප 14 නැත්නම් 18. ඒ දෙකම අපේ මේ අන්තර්ජාලයේ නරඹන සමහර සැදැහැවතුන් ප්‍රශ්න කිහිපයක් විමසලා තිබුණා ඒ තුලින් අපි එකක් පොඩ්ඩක් මතක් කරගෙන මේ පාඩමට යමු. එක ප්‍රශ්නයක් අහලා තිබුණා අභිධර්මයේ මිනිසුන්ට අවශ්‍ය නම් ඇයි බුදුරදුන් මිනිසුන්ට එම ධර්ම දේශනා නොකළේ කියලා අහලා තියෙනවා. උත්තරේ දන්නවද ඒක? ඇයි දැන් අභිධර්ම දේශනා කරේ කාටද? මාතු දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ දෙවියන්ට කොහේද? කවුරුසා දෙවියන්ට. ඇයි මේ දිව්‍ය ලෝකෙ මේක දේශනා කළේ? මේක අපි කියන ධර්ම නියාමය. ධම්ම නියාම. අපි දන්නෝනේ නියාම ධර්ම පහක් තියෙනවනේ. බීජ නියාමය, ඍතු නියාමය, කම්ම නියාමය, චිත්ත නියාමය, ධම්ම නියාමය. නියාම ධර්මයක් විදියට හැම බුදුවරයෙක්ම මේ අභිධර්මයේ දේශනා කරන්නේ තමාගේ මවට කියන්නේ මව දින 7කින් කලෝරිය කරනවා. ඒක නියාම ධර්මයක්. ඒක හැම බුදුරෙක්ගේම මව දින 7කින් කලෝරිය කරනවා. ඒක නියාම ධර්මයක්. ඒ වගේම මාතු දිව්‍ය රාජ්‍යයේට උප්පත්ති ලැබෙනවා තීසේ ඒක නියාම ධර්මයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මය දේශනා කරන්නේ මවට. එහෙම විදිහට මවට තමයි දේශනා කරන්නේ. මාතු දිව්‍ය රාජ්‍යයේ මේ දෙසේ ඉපදෙන මවට කලෝරිය කරනවා. ඒ වගේම ඒක එක හේතුවක්. මේක නියාම ධර්මයක් නිසා. ඒ වගේම අනිත් හේතුව තමයි එතකොට මේක එකම මේ මුළු ධර්ම කොටසම එක දේශනයක්. එක දේශනයක් දින 90ක් ලංකාවේ අපේ මනුෂ්‍ය ලෝකේ වාර්ෂ මේ දින වලින් ගත්තාම දින 90ක් ප්‍රථමාස 3ක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපි වගේ මේ ධර්ම මේ පන්ති දීතිය එහෙම දේශනා කරන්නේ නැහැ උන්වහන්සේ. එක දවසින් ඒ දේශනාව එක පටන් අරගෙන ඉවර කරනවා. ඒක තමයි උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේලාගේ මේ දේශනා කරන විලාසය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැන් අපි සාමාන්‍ය කෙනෙක් අපිට වඩා ලොකු වේගවත්ව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි එක වචනයක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට දැන් අපි බුද්ධෝ කියලා කියන කාලෙදී ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කියන්න පුළුවන්ද? අටක් කියන්න පුළුවන්. අටක් කියන්න පුළුවන්. වචන අටක් කියන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ වචන එකක් කියනකොට බුදුරජාණන් වහන්සේට වචන 16ක් කියන්න පුළුවන්. හරි? එතකොට කොච්චර වේගවත්ද බුද්ධෝ කියවහම ඒ කාලය ඇතුළතදී බුදුරජාණන් වහන්සේ අපි එක වචන එකසර බුද්ධෝ කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ 8 වතාවක් කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වතාවක් බුද්ධෝ කියනකොට බුදුරජාණන් වහන්සේ 16 වතාවක් කියනවා. ඒතකොට 16 8න් වැඩි කරන්න ඕන. අපි එක සැරයක් කියනකොට බුදුරජාණන් වහන්සේ කී වතාවක් කියනවා? 8 16 වැඩි කරනවා කීයද? 128. අපි බුද්ධෝ කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලය ඇතුළත බුද්ධෝ 108 වතාවක් කියනවා. 128 වතාවක්. ඒතකොට ඒ තරම් වේගවත්. ඒක තමයි ඒ කියන්නේ මේකේ
වෙන්නේ දැන් අපි එක චිත්ත වීතියක් අවසන් වෙලා ඊළඟ චිත්ත වීතිය ඇති වෙන්න ඒ අතරේ භවාංගසිත බොහෝ ප්‍රමාණයක් දහස් ගණන් ඇති වෙලා තමයි ඊළඟ චිත්ත වීතිය පටන් ගන්න. අපේ චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ ආකාරය. බුදුරජාණන් වහන්සේ භවාංගසිත එකක් හෝ දෙකක් ඇති වෙලා ඊළඟ චිත්ත වීතිය පටන් ගන්න බුදුරජාණන් වහන්සේ. ඒ වගේ වේගවත්. ඒක නිසා අතර කාලේ චිත්ත වීති දෙකක් අතර භවාංගසිත ඇති වෙනවනේ. අන්නේ භවාංගසිත ඇතිවීමේ ඉඩකඩ අපේ වැඩි. ඊට වඩා අඩුයි ආනන්ද ස්වාමීන් වහන්සේ සහ රත්නන් වහන්සේලාගේ ඊටත් වඩා අඩුයි බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය භවාංගසිත එකක් දෙකක් ඉවරුන ගමන් ඊළඟ චිත්ත වීතිය පටන් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ වේගවත් භාවය. එතකොට ඒක නිසා එහෙම කියලා එහෙම දේශනා කළා තමයි මේක දින 90කින් අවසන් කරන්නේ. දින 90කින් මේ මනුස්ස ලෝකේ දින 90කින්. ඒක තාවකින්සේ යනකොට විතරක් පොඩි කාලයක්. ඒක නිසා තමයි අපි ධර්මයේ ඒක ධර්ම නියමයි. හැම බුදු කෙනෙක්ම දේශනා කරන විලාසය සහ ඒක එක මිනිස්සෙකුට මේක එක කාලයකදී මේ අහගෙන ඉන්න බෑ මේක. ඒක නිසා තමයි මේක මෙහෙම දේශනා කරන්නේ. ඒ වගේම උන්වහන්සේ දිවා විහරණය සඳහා පැමිණෙනවා. නැවතවතාවක් මනුෂ්‍ය ලෝකෙට එතෙන්ට අනවතත් විල ආශ්‍රයයට පැම්පහස් වෙලා ඒ කාලෙදී මේක මේ දේශනාව විධර්ම දේශනාව දේශනා කරනවා සරියුත් මහ රහතන් වහන්සේට. එතකොට අපි බුදු කෙනෙකුට ළඟින්ම ඉන්න විතරක් ප්‍රඥාවන්ත රහතන් වහන්සේ තමයි සරියුත් රහතන් වහන්සේ. මේක මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ මාතෘකා වශයෙන් තමයි කෙටි දේශනාවක් කරන්නේ සරියුත් මහ රහතන් වහන්සේට. ඊට පස්සේ ඒක විස්තරාත්මකව දැන් මේ කෙටි දේශනාවේ සරියුත් මහ රහතන් වහන්සේට මේක වැටහෙනවා. තේරෙනවා. ඒ තරම් ප්‍රඥාවන්ත වහන්සේ. ඊට උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට තමයි උන්වහන්සේ මේක ආයි විස්තරාත්මකව ජේතවනාරාමයේදී උගන්වනවා. ශිෂ්‍ය 500ක් තමයි. ඒක තවදුරටත් දේශනා කරනවා. අර දැන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවනේ තාවතින්සේද යමාම පෙරහැර පාරනේ වඩින්නේ කොහේද? ගන්ධාපරු කෝලේ. එතෙන්දී රුක්කමෝලේදී යමාම පෙරහැර පාර තුන් පියවර තුනකින් වඩිනවා තාවතින්සේද. ඒක ධම්ම නියාමය. ඒ යමාම පෙරහැර යෑමෙන් පස්සේ තමයි වඩින් ඒක ධම්ම නියම. හැම බුදුවරයෙක්ම සිදු කරන සිදුවන සිද්ධියක් ඒක. ඒ අවස්ථාවේදී මහාන වෙන ගෝල පිරිසකට තමයි මේක දේශනා කරන්න කියලා කවුරුත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ වෙලාවේ යමමහ පෙරහැර දැකලා ඒ අවස්ථාවේදී තමයි මේ 509ම පැවිදි වෙන්නේ. ඒ 500ට නමකට තමයි සරියුත් මහ රහතන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න කියලා කවුරුත් පැහැදිලි කරලා තියෙනවා. එතකොට පැහැදිලි නේද? ප්‍රශ්නේ තමයි අභිධර්මයේ මිනිසුන්ට අවශ්‍ය නම් ඇයි බුදුරදුන් මිනිසුන්ට එම ධර්ම දේශනා නොකළේ? ඒක තමයි ධර්ම නියාමය නිසා මිනිස් මනුෂ්‍ය ලෝකයේ මේක එක දිගට විස්තරාත්මකව අහගෙන ඉන්න මිනිස්සුන්ට දැන නිසා තමයි මේක බුදුරජාණන් වහන්සේ විසින් දිව්‍ය ලෝකයේ නැත්නම් තාවතින්සේදී දේශනා කරා. පොළොන් අම්පාවන කියනවා ඊපස්තාවේදී වෙනවනේ ඊළඟට පතරේ ඇතිනේ ප්‍රමාණය විශ්වයේ කෙලවරක් නැතිද මේ විශ්වයේ සක්වලවල් අනන්තද මිනිසුන් අනන්තද
නැතිනම් මෙහි අවසානයක් ඇත්ද කියලා මේක සමහරවිට මේ වගේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ නම් උත්තර දෙන්නේ නැහැ. මොකද අපේ ඉලක්කය වෙන්න ඕන හැමතිස්සෙම නිවන අරමුණු කරගත්ත මාර්ගයක තමයි අපි තොරතුරු සොයන්න ඕන. කියන්නේ අපි සොයන්න ඕන ඒ සෙවීම අරමුණු වෙන්න ඕන නිවන අරමුණු කරගෙන. නැත්නම් එහෙම අපි තොරතුරු සොයන්න ගියොත් මේකේ ඉවරයක් තියෙනවද? එහෙම නැහැ. ඒ ඔක්කොම එහෙම දැනගෙන ඒක නිසා ඒකට අපි කියන්නේ ඔය අනන්ත හොයාගෙන ගියා එක්තරා දිව්‍ය පුත්‍රයෙක්. අනන්ත හොයාගෙන ගියා මොකද අපි කියන්නේ දිව්‍ය පුත්‍රයෙක් නම මතක් වෙන්නේ. ඒකෝට ඒ අවස්ථාවේදී තමයි සක්වලට ගිහිල්ලා අනන්තේ හොයන්න යන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම නෙවෙයි ඔබේ මේ මබයක් පමණ වූ ශරීරය තුලම තමයි ලෝකයේ පනවන්නේ. මේ ලෝකයේ පනවන්නේ ඒ ලෝකයේ ඒක ශරීරය ගැන අවබෝධය ලබා ගන්න ඒකින් ඔබට ලෝකය දකින්න පුළුවන්. ඒතර දිව්‍ය පරිණාමයක් කියන්නේ නැහැ. ඒක කියලා ගණන් මහරහතන් වහන්සේ වගේ දෙයක් බලන්නේ නැද්ද? ඒත් සක්වලට ගිහිල්ලා ඉන්න බැරි අවස්ථාවකදී යම් සිද්ධියක් වුණා කියලා අතක් මවලා මම බේරගත්තා කියලා මට හරියට මතක නැහැ ඒක කොහෙද තිබුණේ කියලා. එහෙම එකක් මම දන්නේ අහලා තියෙනවා. මට දැන් මතක් වෙන්නේ නැහැ අනිත් දැනගන්න කියලා. නමුත් අපි මේ ප්‍රශ්නෙට උත්තරේ දැනුවොත් කෙලවර කියන එක අපිට විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. හරිද? ඔව්. අපි දැන් මේ චිත්තසංතානය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් නාම රූප කියන මේ දෙක නේද? දැන් මේ ලෝකයේම හැදලා තියෙන්නේ නාම රූප වලින්. එතකොට රූප ටික ගත්තහම රූපේ සහ නාමයේ ඇතිවීම පැවතීම නැති වුණා නැතිවීම කියලා ගත්තහම නාමයක ආයු කාලය කියලා. නාමයේ ආයු කාලය. චිත්තක්ෂණයකයි. චිත්තක්ෂණයකදී ඇතිවිලා පැවතිලා නැති වෙනවා. රූපේ ආයු කාලය කියලා. 17යි. මූලිකව 17යි. චිත්තක්ෂණ 17ක් ඇති 17ක් තුල ඇතිවිලා පැවතිලා නැති වෙනවා. එහෙම ගත්තහම ඉතින් නාමයේ ඉතා කුඩා ආයු කාලයක් තියෙන කෙලවර ගත්තොත් ඉතා කුඩු ආයු කාලයක් රූපේ ආයු කාලයට ඊට වඩා පොඩ්ඩක් වෙන්නේ. ඊළඟට චිත්ත සංතානය වශයෙන් ගත්තාම නැත්නම් චිත්ත පරම්පරාව වශයෙන් ගත්තාම ඒ චිත්ත පරම්පරාව පටන් ගත්ත තැන බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සංසාරේ නේ මොකද ප්‍රකාරන්නේ සංසාරේ පටන් ගත්ත තැන පේන්නේ නැහැ කෙලවරක් පේන්නේ නැහැ කියලා වහන්සේ කියනවා. ඒක ඇත්තටම කෙලවරක් නැහැ කියන්නේ. ඒ කියන්නේ මුල කෙලවර නැහැ කියන එක. එක කෙලවරක් නැහැ. අනිත් කෙලවර මොකද්ද? නිවන. අනිත් කෙලවර නිවන. දැන් ඒ අර්ථයෙන් ඒකාන්තයක් අන්තවත් නැහැ. අනිත් අර්ථය අන්තයක් තියෙනවා. මොකද්ද ඒක? නිවන. නිවන. නේද? එහෙම තමයි උත්තර දෙන්නේ මේ. ඊට අමතරව සක්වල විදිහට ගත්තොත් මේක පවතින සක්වල විදිහට ගත්තොත් එහෙම කෙලවරක් මේ පැත්තට ගත්තොත් මේකේ එහා උඩ කෙලවරක් යට කෙලවරක් දෙපැත්තේ කෙලවරක් නෑ අනන්ත සක්වල තියෙනවා. එහෙමනම් ඒ වගේමයි අනන්ත මිනිසුන් ඉන්නවද එහෙම? ඔව් ඒ තරම් ඉන්නවා. අපිට ඒක කෙලවරක් නුම් පනවන්න බෑ. ඒ පැත්තේ එහෙම කෙලවර කතා කරොත් එහෙම කෙලවරක් පනවන්න බෑ. සක්වල වල අනන්තය. එහෙනම් අපි දන්නවනේ බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රය නැත්නම් අපි කියන ශේෂ්ත්‍ර තුනක් නේ. විශේෂ ශේෂ්ත්‍රය, ආඥා ශේෂ්ත්‍රය සහ ඥාති ශේෂ්ත්‍රය. ඥාති ශේෂ්ත්‍රය, ආඥා ශේෂ්ත්‍රය සහ විශේෂ ශේෂ්ත්‍රය කියලා ශේෂ්ත්‍ර තුනක් ගැන අපි කතා කරනවා. අපි කලින් කතා කරා මම හිතන්නේ. ඥාති ශේෂ්ත්‍රය ගත්තහම ඒ ඥාති ශේෂ්ත්‍රයට දසදහසක් සක්වලයි කියනවා. ඒක කෙලවරක් කියලා අපිට ගන්න පුළුවන් කොයිදී. දැන් කෙලවර ගැන යහන ප්‍රශ්නේ. දැන් මේ කෙලවරක් තුනකට විවිධ විදිහට කතා කරන්න වෙනවා. හරි නේද? ඒක යාශේෂය ගත්තහම කෙලවර වල දසදහසක් සක්වල.
ඒ දසදහසක් සක්වල තමයි අර කම්පණය බුදුරජාණන් වහන්සේගේ පිළිසිඳ ගැනීමේදී මේවා ආදී වූ විවිධ දන්සම් පැවතුම් සූත්‍රයේදී අර ඒ කාලේ මේ දසදහසක් සක්වල තමයි කම්පාවේ. එතන එහාට කම්පාවේ නැහැ. ඊළඟ ආඥා ශේෂ්ඨය ගත්තහම කොච්චරද? කෝටි ලක්ෂයක් සක්වල වල ඒ ආඥා ශේෂ්ඨය බුදුරජාණන් වහන්සේගේ ආඥාව පැතිරෙනවා. ඒ කියන්නේ ඒ ශේෂ්ඨය තුල ඇතුළත තව බුදු කෙනෙක් පහළ වෙනවද නැද්ද? පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ කෝටි ලක්ෂයක් සක්වල තුල එක සක්වලටයි අපි කියන්නේ මගුල් සක්වල කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන සක්වල. ඒ ආඥා ශේෂ්ඨය පැතිරෙන සක්වල කෝටි ලක්ෂයක් සක්වල තුල තවත් බුදුරේ පහළ වෙන්නේ නැහැ. ඒතකොට මේ කෝටි ලක්ෂයට පිටින් තමයි ආයි බුදුරේ පහළ වෙන්නේ. හරිද? ඒතකොට ඒ කිව්වේ ආඥා ශේෂ්ඨය. විශේෂ ශේෂ්ඨය ගත්තාම මේ මුළු විශ්වයම උන්වහන්සේගේ විශේෂ ශේෂ්ඨය. ඒක එක්කලවක් නැහැ. විශේෂ ගත්තාම කෙලවරක් නැහැ. ඒතකොට මේ විදිහට තමයි අපිට මේ කෙලවරවල් ගැන කතා කරන්න වෙන්නේ. ඒකට මේ විශ්වයේ කෙලවරක් නැතිද මේ විශ්වයේ සක්වරවල් අනන්තද ඕ අනන්තයි මිනිසුන් අනන්තද අනන්තයි එතන මේක අවසානයක් ඇත්ත. මේ අවසානයක් කියන්නේ දැන් අපි කිව්වා එතකොට අපි විනාශය ගත්තාම අවසානයේ මේ අවසානයක් ඇත්ත කියලා අහනවා. එතකොට අපි කිව්වා ඉස්සර කතා කරා මේකේ ඉතරදී අපි කිව්වා ලෝක විනාශ තුන් ආකාරයක් ඇත. කල්ප විනාශ කතා කරන්නේ තුන් ආකාරයක් ගැන අපි කතා කරා. මේ පාඩම් වල එක තියෙනවා. මුල පාඩම් වල තියෙනවා. ඒක තවදුරටත් අපි විස්තර කරන්න යන්නේ නැහැ. කතා කරන්නේ අපි මතක නේද? ලෝක විනාශය තමයි ඒක අවසානය. කල්ප විනාශය ඒක තවත් ආකාරයකින් අවසානය. හරිද? ඒ විදිහට තමයි අවසාන කතා කරන්න වෙන්නේ. ප්‍රඥප්ති හා පරමාර්ථ අතර වෙනස කුමක්ද? මතකද? ප්‍රඥප්ති පරමාර්ථ. ප්‍රඥප්ති කියන්නේ මනෝවාදය. ඇත්තම කියන දේවල් නෙමෙයි. සත්‍ය වශයෙන් පවතින දේවල් නෙමෙයි. අපි ඔක මේකත් මේ පාඩම තුලම විගතම අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි මේ පොතේම තියෙන උපමාවෙන් ගත්තොත් මේ මේස උපමාව අපිට මතක ඇති අපි නිතර මතක් කරනවා. මේසෙක අපි මේ මේසේ කියනවා. පිටමට මතක් කරගෙන යන එක. දැන් මේසේ කිව්වට මේසේ කියලා අපි මේ විදිහට කකුල් හතරක් තියෙන උඩ ලෑල්ලක් තියෙන ලිවීම සහ ඒ වගේ අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කරන එකට අපි කියනවා මේසේ කියලා. මේසේ කිව්වට අපි මේකේ ලෑලි ටික වෙනම ගලවලා කළු ටික ගලවලා මෙතනින් ලෑලි ගොඩක් විදිහට මේ ටික තමයි. මේ ටික මෙතන ලෑලි ගොඩක් විදිහට කිව්වොත් අපි ඒක මේසේ කියනවද? නෑ. අන්න අර කිව්ව මේසේ නැති වුණාද? මේසේ නැති වුණා. මේසේ නෑද? ඒක ඇත්තටම මේසේ තිබුණ එකක්ද? නෑ. ඇත්තටම තිබුණේ නැහැ. අපි පනවා ලෑලි ටිකක් ගහලා ඒ හැඩයට හදාගෙන අපි ඒකට කිව්වා මේසේ කියලා. අන්න ඒක තමයි ප්‍රඥප්ති කියන්නේ. අර හදාගත් දෙයට අපි කිව්වා ප්‍රඥප්ති කියලා. ඒ ලෑලි වල මොකද්ද? ඒ ප්‍රඥප්තිය. ලෑලි වල කැරි ඔක ලෑලි දිගට තියෙනවා අපි ඒකට කියනවා ලෑලි කියලා. ඒක කැරි වලට යනකොට මොකද වෙන්නේ? ලෑලි වල නැති වුණා කැරි ගොඩක් වුණා. තවදුරටත් ලෑලි වල නැහැ. ඒ ලෑලි වල කිව්වේ ප්‍රඥප්තිය. අපි මේක නැවතත් මේක පැහැදිලි කරලා කියනවා මේක තාත්තෝ. ඒක පැහැදිලිනේ ප්‍රඥප්ති කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කියන්නේ පරමාර්ථ. ඒ පරමාර්ථ ධර්ම එකතු වෙලා අපි විවිධ දේවල් ගොඩ නැගිලා තියෙනවා. ඒවට අපි නමක් දාලා ඒවට දැම්මම ඒක පනවා. හැදිච්ච දේවල්. තවත් වෙන දේවල් වලින් හැදිලා ගොඩ නැගිච්ච දේවල්. ඒවා ඇත්තටම තියෙන දේවල් නෙමෙයි. ඒකට අපි කිව්වා ප්‍රඥප්තිය. ඊට පස්සේ අභිධර්මයේ නැතුව මේ සතරින් මිදෙන්නට බැරිද? බැහැ. ඔව් ඇත්තම කිරි වචනේ කිව්වොත් බැහැ. මොකද සතරින් මිදෙන්න මොකක්ද වෙන්න ඕන? දැන් සතරින් මිදෙන්න මොකක්ද වෙන්න ඕන? නිවන් දකින්න ඕන. නිවන් දකින්න මොකක්ද වෙන්න ඕන? නිවන් දකින්න ඔව් අපි නිවන් මාර්ගය මොකක්ද?
මාර්ගය නැත්නම් අපි කියලා කියන නැත්නම් ඔපරේටින් සිස්ටම් වගේ නැත්නම් කියන ක්‍රියාපිළිවෙත ගත්තොත් මොකද්ද? සතිපට්ඨානය කියලා ගන්න වෙන්නේ. සතිපට්ඨාන. ඒ සතිපට්ඨානයේදී මොකද්ද කරන්නේ? ඒ සතිපට්ඨානයේදී අපි විදර්ශනාව කරන්නේ. විදර්ශනාවේදී මූලික භාවනා ක්‍රමයේදී විදර්ශනාව තමයි තියෙන්නේ. සමත දෙකක් වගේ තියෙනවා. නමුත් ඒකෙදිත් අපි විදර්ශනාව එක හරවනවා. ඔව්. විදර්ශනාව වලින් මොකද බලන්නේ? විදර්ශනා කරනවා නම් මොකද කරන්නේ? ඔව්. විදර්ශනාව වලින් විශේෂයෙන් දැකීම නැත්නම් සත්‍ය දැකීම. සත්‍ය දැකින්න නම් සත්‍ය දැනගෙන තියෙනව නේද? සත්‍ය තමයි අපි මේ අභිධර්මයේ කරගන්නේ. ඒතකොට අපි දැනන්නේ අපි නාම රූප ධර්ම කියන ඒවා අපි ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් අපි දන්නවද? ඔව් පංච උපාදානස්කන්ධ දන්නවද? ආයතන ගැන, ධාතු ගැන, ඕවා ගැන අපි දන්නවද? අපි ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් නෑ. අපි දන්නේ නාම රූප කියනකොට අපි දන්නේ මොනවද කියලා අපි ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම්. නේද? සර්වවගතම නාම රූප වලින් මේ විශ්වය හැදලා තියෙන්නේ. ඒක නාම රූප ධර්ම කියලා අපි ඉගෙන ගන්නේ අභිධර්මයේදී. නාම රූප ධර්මයේ පක්ෂය මේ පරමාර්ථ ධර්ම වල නේද? පරමාර්ථ ධර්මනේ. ඒකට සිතයි, සිතුවිලි, රූපයි, නිර්වාණය. ඒකට සිතයි, සිතුවිලි, නිර්වාණය නාම කියලා ගත්තා. රූප කියලා ගත්තා. ඔය දෙකෙන් හැදලා තියෙන්නේ. ඒත් මේවා අපි ඉගෙන ගන්නේ කොහෙද? අභිධර්මයේ. ඒක අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව නිවන් දකින්න බෑ. හැබැයි කලින් අභිධර්මයේ ඉගෙනගෙන මේවා ඉතා දියුණුවට ඒ අවශ්‍ය පුණ්‍ය සම්පත්තිය පහළ ගන්නට කෙනෙක් ඊළඟ භවයේදී ඒවා සකස් වෙනකොට එක බණ දේශනාවකින් එක පදයකින් මේ සියල්ල මතුවෙනවා. සියල්ල මතුවෙලා එනවා. ඒතකොට අපිට එතෙන්දී අපිට තේරෙන්නේ නැහැ බණ්ඩිරාම එක ගත්තේ නැහැ නේද? නිවන් දැක්ක නේද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඊට කලින් බවවල ඒකට ඒ කියන්නේ සම්පාදනය කරලා තියාගත්ත නිසා තමයි නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා මේ නාම රූප ධර්ම ගැන අවබෝධය අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන. නැතුව අපිට සත්‍ය තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඒක මේ භවයේදී වෙන්න පුළුවන් කන් භවවල විමක් කෙසේ හෝ මේ නාම රූප ධර්ම ගැන අවබෝධය තියෙන්න ඕන නිවන් දකින්න. ડોક્ટર ඔතන සතර ප්‍රතිපත්තානේ විතරකින් මොළානිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔව්. ඉන්න කොහෙන්ද? ඔව්. ඒක තමයි අනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකායන මාර්ගය කියලා කියනනේ. ඒකායන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙහෙමයි සතිපට්ඨානය කියලා කියන්නේ දැන් අපි මෙතනදී කරන්නේ සතිපට්ඨානය. මෙතනදී කරන්නේ දැන් මෙහෙම අහගෙන අපි මේ ධර්මයට විමසනෝනේ නේ. ඒ කියන්නේ සතිපට්ඨානය. දැන් සතිපට්ඨානය කියන්නේ හැමතිස්සෙම මේ වාඩි වෙලා කරන භාවනාවක් නෙමෙයි. හැම මොහොතේම ඇවිදීමේදී ධර්මයේ දේශනා කිරීමේදී ධර්මයේ ඇසීමේදී ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව මේ සියල්ලේදී සතිපට්ඨානයක් එන්නේ. හැමදේම උපමාවක් කියලා කියනවා පොතේ දැන් අපි දන්නෝනේ පටාචාරාව මේ සියල්ල නැති වෙලා සිහි විකල්ප උපමාවක් කියනවා සතිපට්ඨාන විපස්සනා භාවනාව කියලා දෙවිනුවර ඥානාරාම ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙන ඒ පොත ගන්න හොඳයි. ඒ පොත ඉතාම වටිනවා. ටිකක් අපිට මේ දැනුම නැතුව තේරෙන්නේ නැහැ. නමුත් මේ දැනුම අවශ්‍යයි. මේ අපි ධර්මයේ දැනුම නැතුව තේරෙන්නේ නැහැ. නමුත් ඒක පොත ගන්න. ඒකේ ඒකට උපමා දෙකක් කියලා දෙනවා. සම්පති ස්වාමීන් වහන්සේ සම්පති අමාත්‍යවරයා සහ පටාචාරාව දැන් පටාචාරාව ඒ අවස්ථාවේ සෝවාන් වුණානේ නේද? ඉතින් බණ ඇවිල්ලා ඉතින් වාඩි වෙලා සංසුන් වෙලා නගමන සෝවාන් බවට පත් වුණා. ඒ අවස්ථාවේදී පවා ඒ සතිපට්ඨානය මෙනෙහි වුණා නිසා තමයි සෝවාන් වුණේ කියන එක තමයි පැහැදිලි කරලා දෙන්නේ පොතේ. ඒ වගේම සම්පති අමාත්‍යවරයා අපි දන්නවා උදේ වරුවේ මේ මත්පැන් දීලා තා වෙලිලා ඇතැගෙමින් යනකොට බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ කිව්වා සිනාපහල කරා. සිනාපහල කරාම
ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා ස්වාමීන් වහන්සේ සිනාපහල කරේ කියලා. ඒ කිව්වා ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරා මේ සම්ප්‍රිය අමාත්‍යවරයා අද හවස වෙනකොට මහත් වෙනවා කියලා කිව්වා. ඒකට මේක ටික පුදුමයක්. මේ උදේ මේ මාතෙන් බීලා වෙලිවෙලා හිටපු කෙනා ඊට පස්සේ මේක තීර්ථ කාලික ඔය ජයමාන්තර අපහාස කරන සූදානමින් හිටිය ඇයට මේක ආරංචි වුණා. ඒ ඇයට කිව්වා අද තමයි හොඳම දවසේ බුදුන් වහන්සේට අපහාස කරන්න මේ කියපු දේ බොරු කරන්න පුළුවන් හොඳම අවස්ථාව මේක කියලා සූදානම් වෙලා හිටියේ අය. හවස් වෙලා මේ ප්‍රශ්නයක් අහන්න ආවේ එයාගේ ගොඩක් හිතවත් නාට්‍යාංගනාවිය මරණයටපත් වුණා. ඒකේ දුකින් ඇවිල්ලා ඒක දුක කියන බුදුන් වහන්සේ ළඟට පැමිණියා. කිව්ව වෙලාවේ ඒ වේලාවේ දේශනා කරපු දහම් කොටසෙන්ම ඒ වෙලේ ධර්මය අවබෝධ කරගත්තා. දැන් ඒ වෙලාවේ සතිපට්ඨානයේ මේකල සතිපට්ඨානයේ හිතිය නිසා තමයි මේ ධර්ම අවබෝධ වුණේ කියන එක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒකට ඒ වෙලාවේ අපිට මේ බැලු ගන්නට කොහෙද සතිපට්ඨානයක් තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද? නමුත් ඒ වෙලාවේ සතිපට්ඨානය තමයි භාවනාව පිටරක් කියන සතිපට්ඨානය තමයි. මේ පොතේ පැහැදිලි කරන උපමාවෙන් මම මේ කිව්වේ දිවිනුවර ඥානාවාස ස්වාමීන් වහන්සේගේ සතිපට්ඨාන මහා විපස්සනා භාවනා ක්‍රමය. ඒ කියන්නේ මේ වේරුකාණී චන්ද්‍ර ස්වාමීන් වහන්සේගේ පොත් ඒ නිකුත් වෙන ඒ පාකිස්තානයේම තමයි මේ ශ්‍රී චන්ද්‍රේන්ද්‍ර ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේම තමයි ඒ පොතක් මුද්‍රණය කරන්නේ. ඒකත් තව පොතක් ඒක අරගෙන ඥානාවාස දෙවිනුවර ඥානාවාස කොළපාද පිටුවක් කියන පොතක් තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රමාණයම පොතක්. ඒ වගේම මේ පොත් මණ්ඩලයෙන් තමයි ඒක නෑ. ඒක කියන්නේ සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමය මත විදියට. ඉරියාපේ දැටි මතක ගන්න. බොහෝ විට ඇතියෝ. තොට අපි පැහැදිලි නේද ප්‍රශ්නේ ඇහුවේ. ඒතකොට ඒකායන මාර්ගය කියන තමයි සතිපට්ඨානය පැහැදිලි කරලා තියෙන්නේ. ඒතකොට සතිපට්ඨානයේ කිරීම සතිපට්ඨානය සඳහා මේ අභිධර්මයේ මේ නාම රූප ධර්ම පිළිබඳව අපිට අවබෝධය තියෙනවා. අවබෝධය නැතුව අපිට සතිපට්ඨානයේ කියන සත්‍යයකට විදර්ශනාව කිරීමට හැකි වෙන්නේ නැහැ. මතනේ ඉච්ඡායේ පස්සේ ඒක තමයි මූලිකව අහලා තිබුණේ. ඒක තමයි විමසලා තිබුණේ. හරි අපි පාඩකට යමු. අනිෂ්පන්න රූප දර්ශනය. දැන් අපි කිව්වා දැන් අපි නාම පිළිබඳව අපි ඉගෙන ගත්තා. එතකොට දැන් තියෙන රූපවල අපි රූප 28ක් තියෙනවා. රූප 28 නිෂ්පන්න රූප 18යි අනිෂ්පන්න රූප 10යි. නිෂ්පන්න රූප 10 මොනවද? 18 මොනවද? මහා භූත 4යි. ප්‍රසාද රූප 5යි. විශේෂ රූප 4යි. භාව රූප 2යි. තද රූපයයි ආරූපයයි ජීවිතේන්ද්‍ර රූපයයි. හරියද පුරා? හරිද? හරි බලමු. මහා භූත රූප 4යි. ඊට පස්සේ ප්‍රසාද රූප 5යි. විෂය රූප 4යි. භාව රූප 2යි. තද රූප 1යි. ජීවිත රූප 1යි.
ආහාර රූප එකක්. 9 10 11 12 13 14 15 16 17 18 හරි ඊළඟට යනවා ඊළඟ පාඩමට අනිෂ්පන්න රූප දර්ශය. අපි ආකාශ ධාතුව අනිෂ්පන්න රූප දර්ශය එනවා. ආකාශ ධාතුවයි කාය විඤ්ඤාති වචී විඤ්ඤාතයේ රූප දෙකයි එතන. ඊපස්සේ ලහුතාදී රූප 3යි ලක්ෂණ රූප 4යි. එහෙම තමයි 10 හැදෙන්නේ. ආකාශ ධාතුව අජිතාකාශයේ රූප පරිච්ඡේදාකාශය කියා ආකාශ ධාතුව දෙපරිත්තකින් කියනු ලැබේ. සියලුම වස්තුන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජිතාකාශය නම් වේ. ඝන බද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගේ වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශ නම්. අපේක්ෂි රූපයක් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශය මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාණු ධර්මයක් නොවේ. මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාණු ධර්මයක් නොවේ. එහෙත් රූප කලාපවල අමිෂ්ඨ පැවැත්මට ඒවා අතර ආකාශයක් උමනා බැවින් එය එක් රූපයක් සැනිට ගණන් ගනු ලැබේ. තේරුණාද? දැන් ආකාශ ධාතුවේ කියලා කියන්නේ ඇත්තටම දැන් අපි කියවනේ මේ විශ්වයේ නිර්මාණය වෙන රූප ටික ගත්තාම මොනවද? මහා භූත රූප හතරයි. මහා භූත රූප හතරේ විතරයි ඇදලා තියෙන්නේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔය හතර විතරයි තියෙන්නේ. දැන් අනිත් 24 හැදුනේ ඒක හැදෙනකොට ඒක එකතු වෙනකොට ඒකෙන්ම ඒ එකතු වීමෙන් 24ක් හැදෙනවා. අපි නිසා උපාදාය රූප කිව්වා. ඒකෙන් එකක් තමයි 24 එකක් තමයි මේ කියන ආකාශ ධාතුව. එතකොට ඒකේ දෙකක් තියෙනවා. ආකාශ ධාතුව වර්ග දෙකක් තියෙනවා. මොකද අජිතාකාශය සහ රූප පරිච්ඡේද අවකාශය. නැත්නම් ඒකටම කියනවා පරිච්ඡේද රූපේ කියලා කියනවා. හරි? ඒ කියන්නේ දැන් අපි යෝනේ මේ දැන් අපේ පෘථිවිය තියෙනවා. සූර්යයා තියෙනවා. අපි අනිත් ගහලා ගන්නන්නේ. ඊට පස්සේ කොහොම එහෙම යනෝනේ. හරි? මොකද දැන් මේ ඔක්කොම පීතල තියෙන ස්ථානයක් තියෙන යම් අවකාශයක් තියෙනවා. මේ අවකාශය. ඒක අවකාශයේ පුදුලිය කියලා කියන්නේ නේද? අන්න ඒ අවකාශයේ තායි වාතය කියන්නේ විතර පිළිදෙන විතර මේ ස්වභාවයක් අපිට දෙන්නුනට ඒක ඇත්තටම හිස්ද? හිස් නෑ. ඒක තියෙන්නේ වාතය තියෙනවා. වාතය කියන්නේ මොනවද? මහා භූත රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ. වැඩිම තියෙනවද? වායෝ. වැඩිපුරම වායෝ. ඒක සම්ප පේන්නේ නැහැ ඒක. දැන් ඒක කියන තරක් තියෙනව නේද? අපි යමු මේ ටිකේම තියෙන වාතය ටික අයින් කරා. දැන් ඉන්න තියෙනවද නැහැ? අන්න ඒකට මොකද කිව්වේ? ඒක මොකද කිව්වේ? ඒක තමයි අනිත් ආකාශය කිව්වේ. එතකොට ડોක්ටර් ඉංග්‍රීසියෙන් මසාරම් ඒකත් අවශ්‍ය තමයි. අපි කියන්නේ මේ එක්තරා සීමාවක් කියන ගුරුත්වය නැති වෙන අපි වෛද්‍ය විද්‍යාවේදී කියනවා ගුරුත්වය නැති මට්ටමක් තියෙනවා. ගුරුත්වය එන්න වැඩි වෙවි කියලා අඩු වෙවි කියලා එක්තරා අවස්ථාවකදී නැති වෙනවා. ගුරුත්වය ඒ වෙලාවේ තමයි පාවෙන්නේ. අපි දන්නවා මේවා අධ්‍යාකාශයේ මධ්‍යස්ථානයේදී මේ මධ්‍යස්ථානයේ නැහැ පාවෙනවා. වතුර පාවෙනවා. ඒ කියන්නේ ගුරුත්වය නැහැ. ගුරුත්වය කියන්නේ පෘථිවියේ ආකර්ෂණය ඒකේ එන්නේ උඩට යන අඩු වෙවි ගිහිල්ලා නැති වෙන අවස්ථාවක් වෙනවා. ඒක තමයි අපි විද්‍යාවේදී අජිතාකාශය කියන්නේ. නමුත් ධර්මයේදී අජිතාකාශය කියන්නේ මේ විශ්වයේ තියෙන සියලු දේවල් අයින් කරගෙන අපි පැත්තකට දැන් ඉස්සර අන්න ඒකට අජිතාකාශය කියනවා.
හිස් බවදී හිස් තැනට අපරලා හිස් තැනක් වෙනවා නේද? දැන් මේ අයින් කරන්නේ මොනවද? වාතය නෙවෙයි වාතය කියන්නේ. වායු විද්‍යාවේ එක. මහා රූප වයින් කරන්නේ. අයින් කරනවා මෙතෙන් අපි මේ විශ්වයේදී මොකක් හරි වෙනතනක් හොයලා හොයාගෙන එහෙම එකක් නෑ නේද? තියනවා කියනම ගාව මේක ඔක්කොම එතෙන්ට දැම්මම මේ අයින් කරන්නේ මොනවද? මහා රූප ටික. මහා රූප ටික තමයි අයින් කරන්නේ. අයින් කරාම මෙතන ඉඩක් එනවා නේද? හිස්තනක් එනවා නේද? අන්න ඒක මොකද කියන්නේ? ආයතනාශය. ඒක. ඒක මේ ආයතනාශය තමයි. ආයතනාශය මේ වාහනේ දාලා තියෙනවා මේකේ. පැහැදිලි ඒක? පැහැදිලි නේද? ආයතනාශය තමයි මේක කියලා තියෙන්නේ. මේ ඔක්කොම කියලා තියෙන්නේ මොකද? ආයතනාශය. අන්නේ ඒකට කිව්වා ආයතනාශය කියලා. ඊට අමතරව රූප කලාප තියෙනවනේ. දැන් මේ මේසි ගත්තාම මේසි මොනවද හදන්නේ? මහා රූප. මහා රූප ගත්තාම මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. මේවා ඉතින් කරන්න බෑනේ. මේවා එකතු වෙලා තියෙන්නේ. මොන විදිහට ගොඩක් කීයක් එකතු වෙලා තියෙනවද ඒකට? අටක් තියෙනවා. ඒ හතරක් එකතු වෙනකොට අටක් හැදෙනවා. මොනවද? හතරක් එකතු වෙනකොට අටක් හැදෙනවා. මොනවද? මහා රූප හතරයි. නෑ. මේක ගැන කතා කරන්නේ. මේක ගැන කතා කරනකොට හතරක් එකතු වුණා මොන හතරද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර එකතු වුණාම තව හතරක් හැදුනේ මොකද? වර්ණගන්ධ රසෝය. වර්ණගන්ධ රසෝය. පැහැදිලිද? පැහැදිලිද? හරි. හතරක් එකතු වුණා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ එකතු වීමෙන් තව හතරක් උත්පාදනය වුණා. වර්ණගන්ධ රසෝය. ඒ අට එක කලාපයක් වුණා. ඒ අට කිව්වා සුද්ධාෂ්ටක කලාප. රූප කලාපේ. හරිද? අන්න ඒක රූප කලාප එකතු වෙනවා. අන්න එකතු වෙලා හරිද? ඔන්න එකතු මම මේක ලොකු කරලා ඉන්නවා. ඔන්න එක කලාපයක්, ඔන්න තව රූප කලාපයක්, ඔන්න තව රූප කලාපයක්, ඔන්න තව රූප කලාපයක්, ඔන්න තව රූප කලාපයක්. හරිද? දැන් මේකේ අතර ඉඩක් තියෙනවා. මේක කලාපයක් කියන්නේ මේක වෙන් වෙලානේ තියෙන්නේ මේකෙන් වෙන් වෙලා. මේ එක සුද්ධාෂ්ටකයක්, මේ තව සුද්ධාෂ්ටකයක්, මේ තව සුද්ධාෂ්ටකේ කලාපයක්, මේ අට කලාපය, අෂ්ට කලාප, අෂ්ට සුද්ධාෂ්ටක, සුද්ධ අෂ්ටක, අට කියනෝනේ මොනවද කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝය. දැන් මෙතන ඉඩක් තියෙනව නේද? අන්න මේකට තමයි කියන්නේ මොකද? පරිච්ඡේදාකාශය. පරිච්ඡේදාකාශය. හරිද? පැහැදිලිද? මේකට තමයි කියන්නේ පරිච්ඡේදාකාශය කියලා. මේ ඔක්කොම අයින් කරන්නේ නේද මොකද කියන්නේ? හරිදාකාශය. හරිද? පොදුවේ කියන ඔක්කොම එතකොට මේ මෙතන තියෙන පරිච්ඡේදාකාශය අඩදාකාශය කියන ඇත්තටම එකක් නේද බලනකොට. අපි මෙතන මේකත් අයින් කරලා දැන් මෙතන තියෙන පරිච්ඡේදාකාශය මම අදින මෙතන පරිච්ඡේදාකාශය. ඒවා එකතුවක් අජදාකාශය. ඔව්. ඒවා එකතුවක් තමයි අජදාකාශය කියන්නේ. ඒක මේක මම අයින් කරලා දානවා මේ සුද්ධාෂ්ටකය. මේකත් අයින් කරලා දානවා. මේකත් අයින් කරලා දානවා. හරි? මේකත් අයින් කරලා දානවා. මේකත් දානවා. මේකත් අයින් කරලා දානවා. දැන් මේ මොකද මේ? අජදාකාශය තමයි. හරි? හරි මූලික වශයෙන් අපි ඔබ දෙක තේරුම් ගන්නවා ආකාශ ධාතුව අජතාකාශය සහ පරිච්ඡේදාකාශය ඒක මූලිකව ආකාශ ධාතුව කියන්නේ ඒකම තමයි හරි නේද ඒක තාම හැදෙන්න ගන්න ඕනද නෑ තේරුණාද පරිච්ඡේද රූපයට ආකාශ ධාතුව දැන් අපි සාමාන්‍ය ධාතු විදියට සමහරලාට පංච ධාතු කියලා සමහර වෙලාවට මහා භූත රූප කියන පංච ධාතු නාමයේ මහා පංච භූත කියන්නේ මහා භූත පහක් ගැන කතා කරන සමහර වෙලාවට
අපි භූත මහා භූත කියන්නේ හතරයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ සමානකට පහක් ගැන කතා කරනවා. ඒ පහ කියන්නේ මෙන්න මේ ආකාශ ධාතුවත් එක්ක. ආකාශ ධාතුවත් එක්ක මහා භූත පහක් ගැන කතා කරන අවස්ථා සමහර වෙලාවට සඳහන් වෙනවා. එතකොට මේ මහා භූත පහක් ගැන කියන වෙලාවේදී අපි ආකාශ ධාතුවත් දෙක දානවා. කමක් නැද්ද? කමක් නැද්ද? කමන්නේ දාන වෙනව නේද? ඒ ඉතින් ඒ හතරයි මේකක් තියෙනවනේ. අර හතරෙන් නිෂ්පන්න වෙච්ච එකක් මේ අනිත් ටික. දැන් අපාදාය රූප 24ක් කිව්වනේ. හරිද? ඒ එකක් මේක ඇත්තම රූපයක්ද? මේ ආකාශ ධාතුව රූපයක් කියලා මේ රූප 24 අපි ආකාශ ධාතුව කියලා ගත්තා. හරිද? හරි ඇත්තම රූපයක්ද මේක? ඒක ඇත්තම රූපයක් නෙමෙයි. ඇත්තම රූපයක් නෙමෙයි. හරි ඇත්තම රූපයක් නම් මොකද උපදින්න ඕන? පඨවියාපෝ තේජෝ වායෝ උපදින්න ඕන. ඒ උපාදාය රූප කියන්නේ අපි ගත්තේ. ඒ උපාදාය රූප කියන්නේ තේරුම මොකද්ද? උපාදාය මහා රූප වලින් නිෂ්පන්න වෙනවා. නැත්නම් උපාදනය වෙනවා. උපාදාය රූප කිව්වේ ඇත්තම ආකාශ ධාතුව ඒකෙන් දෙදුනේ නෑ. ඒක නෙවෙයිද? ඒකෙන් නෙවෙයි. හැබැයි ඒක උපදිනකොට ඇති වුණා. ඒකෙන් ඉතුරුනා එක කියන්නත් බැරිද? පුළුවන්. එහෙම කියන්නත් පුළුවන්. තේරුණාද මේක? පරලෝකයෙන් දෙපැත්තම මේක පැටලෙනවා නැත්තම්. ඇයි උපාදාය දැම්මේ කියලා ප්‍රශ්නයක් ආවා. දැන් ඒකට උත්තර දෙනවා. ඒක හැදෙනකොට මෙතන ඉලක්ක ආවා. ඒක දැන් අර රූප කලාව හැදුණු නිසානේ මෙතන පරිච්ඡේදාකාරය හැදුනේ. නේද? ඒක එකතු වෙනකොට ඉලක්ක ආවා. ඒක හැදුනේ නැත්තම් ඉදේනවද? නෑ ඉදෙන්නේ නෑ. ඒ නිසා ඒකෙන් ඉපදුනා කියලා ගත්තා කියලා වරදිද? ඒත් හරි. ඒත් හරි. ඒ කියන්නේ තේරෙන්නේ ඔය කියන එක පැහැදිලිද? ඔව්. ඒකෙන් ඉපදුනා කියලා උපාදාය රූප කොට දැම්ම කියලා වැරදිද? නෑ ඒක හරි. ඒතකොට ඒකෙන් ඉපදෙනකොට ආක ඇති වුණා. ඒක ඇති වුණා. අර ඇත්තම වශයෙන් ගත්තම අර පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච එක නෙමෙයි. ඒක නෙමෙයි. අර ඉද නිසා තමයි ඒක රූපයක් කියලා දාලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. හරිද? එතකොට පැහැදිලිවම ආකාශ ධාතුව කිව්වේ මොකක්ද කියලා. ඒක අප භූත මහා භූත කියනකොට පංච භූත කියලා කතා කරනවා. පංච භූත වෙලාවේ අපි අර පඨවි ආපෝ තේජෝ වායෝ වලට ආකාශ ධාතුවක් දාලා භූත පහක් ගැන සඳහන් වෙන අවස්ථා ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. අපිට ඒක එතකොට පටලවා ගන්න එපා. හරි. ඒක පැහැදිලි අපි ළඟට යනවා විකාර රූප. විකාර රූප සමහරවිට මේක දෙවිදියකට සඳහන් වෙනවා. විකාර රූප පහක් විදියට අරගෙන විඤ්ඤාති රූප දෙකයි ලෞකාදී රූප දෙකයි පහම එකට අරන් විකාර රූප පහක් විදියට කතා කරන අවස්ථා තියෙනවා. සමහරවිට විඤ්ඤාති රූප දෙක එකට අරගෙන ඒක විඤ්ඤාති රූපේ කියලා අරගෙන ළම මේ විකාර රූප තුනක් විදියට ලෞකාදී රූප තුන වෙනම අරගෙන කතා කරන අවස්ථා තියෙනවා. දැන් අපි අනිත් පොතේ අපි අභිධර්මාර්ථ ප්‍රදීපිකායේ කියන්නේ එහෙමයි. ඒක පටලවා ගන්න එපා. විකාර රූප පහක් විදියට සමහර පොත්වල සඳහන් වෙලා මේක කියන්නේ විකාර රූප පහක් විදියට විඤ්ඤාති රූපයි රූප දෙකයි ලෞකික රූප තුනයි එකට දාලා විකාර රූප විදියට විකාර රූප කියන්නේ තේරුම තමයි ඒ අවස්ථාව තිස්සෙම නැහැ. ඒ අවස්ථානුකූලව උපදිනවා කියන එක. දැන් මේ විඤ්ඤාති රූප දෙකයි විකාර රූපයේ තේරුම තමයි තේරුම් ගන්න වැදගත්. විකාර රූප කියන්නේ තේරුම තමයි අවස්ථානුකූලව උපදින නැති වෙලා යනවා. ඉපදිනව නැති වෙලා යනවා. දැන් අපි කය හොලවනකොට උපදිනව ඊට පස්සේ නැති වෙලා යනවා. හෙලෙන්නේ නැති වෙනකොට නැහැ. ඇයි? ඒක නැහැ. නේද? අපි හොදවන නිින්ද ගියා කියලා. ඒකට එක සම්මුතියෙන් අපේ කාය විඤ්ඤාතිය තියෙනවද? නැහැ. කාය විඤ්ඤාතිය අපි කතා කරන්නේ නැහැ. ඒකට මේ වාචික විඤ්ඤාතිය තියෙනවද? නැහැ. වාචික විඤ්ඤාතිය නැහැ. තේරුණාද? ඒ වෙලාවට උපදින ඊළඟ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන එක ඒ අවස්ථානුකූලව තමයි ඉතින් අපි කෑ දෙල වෙලා ඉන්න වෙලාවක ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාව නැහැ. පොතට විරෝගී වෙන වෙලාව තමයි මේ උපත්තර වෙන්නේ. ඒක නිසා තමයි මේ විකාර රූප කියලා මේ පහටම කියන්නේ. ඒකත් සමහර වෙලාවට අපි දෙකකට බෙදලා දෙවියටම අපි දැනගන්නවා. පහ ගත්තා පහ කියලා දැනගන්න ඕන. තුනයි දෙකයි කියලා වෙනවා. ඒ විදිහට අපි දැනගන්නවා.
ඒකට විකාර රූප මේ පහක් විදිහට තියෙන්නේ. අපි එහෙම දැනට ගමු. එතකොට කාය විඤ්ඤාතිය. ශරීරාවය ක්‍රියා කරන චිත්තජ වායුවේ වේගය ඒ ක්‍රියාවට යොමු වන පරිදි ඒ අතට හරවන බල විශේෂයේ කාය විඤ්ඤාතිය නම් වේ. ශරීරාවයව ක්‍රියා කරන චිත්තජ වායුවේ වේගය ඒ ක්‍රියාවට යොමු වන පරිදි ඒ අතට හරවන බල විශේෂයේ කාය විඤ්ඤාතිය නම් වේ. එතකොට අපි දන්නවා සිත්තරින් උපපත්තන. උපපත්තන උපදින හේතු කීයක් තියෙනවද? උපපත්තන්නේ කොහොමද? මොනවද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඔය හතරෙන් උපපත්තන්නේ. උපදින හේතු තමයි කර්මයෙන් රූපපත්තනවා, චිත්තයෙන් රූපපත්තනවා, ඍතුවේ උපත්තන ඍතුවේ තේජෝ ධාතුව ඍතුවේ ඊටෝ යාත්‍රෙන් උපත්තනවා ආහාරයෙන් උපත්තනවා අනුත් රූප ඔය හතරේ උපත්තන. ඒ විදිහට අර සිතෙන් මොකක් හරි අපිට යන්න මොකක් හරි ක්‍රියාවක් කරන්න උමනා වෙන චිත්තයක් ඇති වුණාම ඒකෙන් උපපත්තන. ඒකෙන් වායුවක් උපදින වායු ධාතුව මූලික වූ රූප කලාප උපදිනවා. අපි රූප කලාප ඉස්සරහින් ඉගෙන ගනිමු. ඒකකොට කියනවා ඒ රූප කලාප ක්‍රියා කරන හැටි අපි ඉතින්දී කතා කරමු. ඒ රූප කලාප උපදිනකොටම ඒවත් එක්ක මේක ක්‍රියා කරන කියන්නේ මෙතන තියෙන කලමනාකාරණය කරන්න තමයි මේ කොහොමද දෙයක් ඕන කියලා ඒක කරන්නේ මෙන්න මේ කියන වාචී විඤ්ඤාති රූපේ. ඒකත් එක්කම උපදින වාචී විඤ්ඤාති රූපේ. අර ඒක ක්‍රියා කරන වායෝ ධාතුවත් මූලික වූ රූප කලාප උපදිනකොට ඒකත් එක්ක තව රූපයක් උපදිනවා. කාය විඤ්ඤාතිය රූපේ. ඒකෙන් තමයි ඒක කොහොමද මේ වෙන්න ඕන කියලා ක්‍රියාව කොහොමද වෙන්න ඕන කියලා ක්‍රියාත්මක කරවන්නේ මෙන්න මේ කියන කාය විඤ්ඤාති රූපේ. ඒකේ කාය කාර්ය අපි ඉස්සර ඉගෙන ගත්තා. කාය කාර්ය කියද? චිත්තක්ෂණ එකයි. හරි ඒකේ කාය කාර්ය චිත්තක්ෂණ එකයි. එතකොට ශරීරාව ක්‍රියා කරන චිත්තජ වායුවේ වේගය ඒ ක්‍රියාවට යොමවන පරිදි ඒ අතට හරවන බල විශේෂයේ කාය විඤ්ඤාතිය නම් වේ. යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තයේ උපදනා කල්හි ඒ සිතේ බලයෙන් අඳුරු කාමනයක ගිනි කූර ගැසූ කල්හි ඒ කාමනයේ පුරා ආලෝකයක් ඇතිවන්නා මේ සොරවන්නට උවමනා ශරීරාවයව පුරා වායුවක් ඇතිවේ. තේරෙනවද? ඒ සිතත් එක්කම මුළු ඒ අවයවයේ ඒ අදාළ මස්පිඩුව පුරාම වායුවක් වගේ රූප කලාප පරිණාම. ඇති ශරීරායන් සෙදෙන්නේ ඒ වායු වේගයෙන්. ඒ වායු කියවල වායු මූලික වූ මේ රූප කලාප උපදින අපි ඉස්සරහින් ඉගෙන ගමු. විඤ්ඤාති රූපය ඒ වායු සමග ඇතිවන්නේ. අන්න ඒවත් ඒ වායු ඒකත් එක්කම තමයි උපදින්නේ මේ විඤ්ඤාති රූපය. ඒ සිතෙන්ම උපදින විඤ්ඤාති රූපය. ඒ ඕමනාතට වායු වේගය මෙහෙම අර උපදින වායු වේගය ඕමනාතට මෙහෙවලා ඒ වැඩේ කරනවා. කය ක්‍රියා කරනවා. ශරීරාවයවල ඉහළට පහළට යෑම ආදී ක්‍රියාවල උපනා පරිදි සිදුවන්නේ මේ මෙහෙයීම නිසා. දැන් මෙයා මෙහෙවන්න තමයි මෙයා. හරිද? මෙහෙවන්න මෙයා. ඒ කියන්නේ අපි තුමු නිකන් උපමාවකින් නිකන් ගත්තොත් අපි තුමු අර ලොකු යන්ත්‍රයක් කියලා මොනවද බැකෝ යන්ත්‍ර කියන්නේ බැකෝ යන්ත්‍රේ අර වැඩි කරන්නේ යන්ත්‍රයනේ අර ප්ලාස්ටික් කපලා අරගෙන ඒව කරන්නේ යන්ත්‍රය. හැබැයි හරි සියුම් ලෙස අරගෙන ඉන්න කෙනා නේද මෙහෙවන්නේ මේක. ඒ යන්නේ ඇතෙන්ට යනවා ගිහිල්ලා මේක ගන්නවා කරලා කුල්ලට ප්ලාස්ටික් ගාලා අනිත් පැත්තට කරකවලා මේක උකම් ගන්නේ මෙහෙවන්නේ අර මුලින්ම පහසුවෙන් කරනවා. හැබැයි යන්ත්‍රය තමයි වැඩේ කරන්නේ. අර වායුව වගේ එක තමයි මේ කියන යන්ත්‍රය මෙහෙවන්න තමයි ඒක අවශ්‍ය තැනකට ගිහිල්ලා කරකවලා කරලා ඒක මෙහෙවන්න තමයි මේ කියන කාය විඤ්ඤාති රූපය. ඔතන දැන් කුජලයේ කුජලයට වෙනස් වෙනවා දුක් මට්ටමේ යනවා ඔක වෙනස් වෙනවා ඔය ක්‍රියාව
නෑ කයේ ක්‍රියාකාරීත්වය මෙතෙදි වෙන්නේ. බුද්ධි මට්ටම අනුව කියන එක දැන් මෙතෙදි කය සැලවීම පිළිබඳව බුද්ධි මට්ටමක් කරපාන්නේ. පුජ්‍යලෙන් පුජ්‍යලෙන්. වෙනස් වෙනවා. පුද්ගලයාට මේ මොහොත අනුව වෙනස් වෙනවනේ. අපි හිතමු අපේ කය රෝගී අවස්ථාවක ක්‍රියා කරන්නේ කොහොමද? ඒ වෙලාවට කාය විඤ්ඤාණය ක්‍රියා කරන වෙලාවදීනේ හොඳට නිරෝගී වෙන්න වෙලාව. බඩගින්න ඉන්න වෙලාවක වගේ නෙමෙයි. හොඳට කෑම කාලා ඉන්න වෙලාව. වෙහෙසෙලා ඉන්නවා වගේ නෙමෙයි. වෙහෙස නොවී ඉන්න වෙලාව. එක පුද්ගලයාගේ මේක මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වයස දඬුවක වගේ නෙමෙයි. තරුණකාරී වගේ නෙමෙයි. මැදි වයසේදී මැදි වයස වගේ නෙමෙයි. වයස කියන්නේ. එක පුද්ගලයාගේ ඒ අවස්ථානුකූලව මේක වෙනස් වෙනවා. ඒ පුද්ගලයාට කොහොමද වෙනස්? ඒ කියන්නේ මස් පිටුවද අපි අත උස්සනවා කියමු. අත උස්සනකොට මේ මස් පිටු ටිකක් තියෙනවනේ මේකට ඒ ඉස්සීම සඳහා වැඩ කරන්නේ. ඒ වැඩ කිරීමේදී මස් පිටු වල තියෙන අර රූප කලාප ඒ ක්‍රියාත්මක වෙන මස් පිටු ක්‍රියාත්මක වෙන රූප කලාප උපදිනවා. ඒ උපදින්නේ අපිට ඒක තියෙන චිත්තයෙන්. චිත්තයෙන් තමයි උපන්දල දෙන්නේ. ඒතකොට මේ උපන්දල දෙන එක හරවන්නේ එහාට මෙහාට හරවලා අවශ්‍ය විදිහට ඒක කල්පනාකරණය කරන්නේ මේ කියන කාය විඤ්ඤාති රූපය. ඒක ඉතින් මේ මස් පිටුවල ඒ අවස්ථානුකූලව දෙයක්. ඒක ඉතින් බුද්ධිමත් භාවයත් එක්ක කෙලින්ම ගලපෙන්න නෙමෙයි අපි එහෙම කතා කරන්න බෑ නේ. මේ බුද්ධිමත්ද නැද්ද අඩුද වෙනද කියන එකත් එක්ක මතක තියන්න බෑ. ඒක කතා කරන්න පුළුවන් අපිට යෝගී භාවය. එයාගේ ශක්තිමත්ද නැද්ද තමුණද නැත්ද කියන එක මට යම් මට්ටමක අපිට හිතන්න පුළුවන්. එහෙම නැතුව බෑ. ඒක බුද්ධි මට්ටමත් එක්ක කියන්නේ පැහැදිලි ඒක පැහැදිලිනේ. ඒක මාරු දෙයක් නෙවෙයි ඒක. ඊළඟ වචී විඤ්ඤාතිය. ඒක මොකද පැහැදිලි තමක් මොකුත් නැහැ. තේරෙනවද ඒක සරලයි. වචී විඤ්ඤාතිය. කතා කිරීමට උත්සාහ කිරීමේදී උමනා අකුරු උමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙවන බල විශේෂයේ වචී විඤ්ඤාති නම් වේ. චිත්තජ වායුව ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හටගනී. ඒ ශබ්දයේ කාරණයට උමනා පරිදි ඇතිවන්නේ මේ වචී විඤ්ඤාති රූපය නිසායි. මේවාට විඤ්ඤාතිය නම දී ඇත්තේ ඒවායේ පුද්ගලයාගේ අදහස හඟවන නිසායි. එතන විඤ්ඤාති කියන නම දීලා තියෙන්නේ වචී විඤ්ඤාති කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකම විඤ්ඤාති රූපේ දීලා තියෙන්නේ නම දීලා තියෙන්නේ දැන් අපි අභිනයෙන් අතපයෙන් යම් අදහස් ප්‍රකාශ කරනවනේ අපි වගේ සත්තු බල්ලා අපි දන්නවා බල්ලා වලිය වරන්නේ වෙන විදියෙන් එයාගේ ඇසිරීම අපි අඳුර ගන්න මේ එයා මොනවද කරන්නේ එන විදියෙන් අපි දන්නවා මොකද වෙන්නේ කියලා. එහෙනම් අඳුර ගන්න පුළුවන් එයාගේ ඇසිරීම ප්‍රකාරය. ඒක ශබ්දයේ පිට කිරීමනොත් එයා කියන්නේ මොකක්ද කියලා දැන් අපි කොහොමද අපිට ඒ ඒක නිසා තමයි මේ විඤ්ඤාති කියන නම දීලා තියෙන්නේ. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. මේ දෙකම කාය විඤ්ඤාතියයි පටි විඤ්ඤාතියයි. අභිනයෙන් අපි අභිපයෙන් සෙලවීමෙන් අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම වචනේ අදහස් ප්‍රකාශ කරනවා. ඒතර මේකත් වචී විඤ්ඤාතියත් අර විදිහටම තමයි අයි පොඩක් කියනවා කතා කිරීමට උත්සාහ කිරීමේදී උමනා අකුරු උමනා වචන සෑදෙන පරිදි ශබ්දයේ මෙහෙම බල විශේෂයේ වචී විඤ්ඤාතිය නම් වේ. චිත්තජ වායය එකත් අර චිත්තජ වායුවෙන් තමයි වෙන් කරන්නේ. වායුවේ ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හටගනී. ඒ ස්ථානවලදී කොහොමද වදින්නේ? කොහොමද වදින්නේ? ස්වරාලේ තියෙනවා ස්වර තන්ත්‍ර තියෙනවා. ඊට අමතරව මේ කියන මස් පිළු ටික උමනා වෙනවා. මේ හඬ ගන්න වේවයි තියෙනවා. වාත කෝටරක තියෙනවා. දිව උමනාක තියෙනවා. දෙපැත්තේ දක්චික සහ දෙපැත්තේ කම්මුල් ඒවා අවශ්‍ය වෙනවා. නියමිත ශබ්දය ගන්න. ඒ සියල්ල උමනා වෙනවා. ඒක උමනාන තියෙනවා අපි මාසික දාගෙන කතා කරන්න ගියාම අපේ හඬ වෙනස් නේද? ඔව් වෙනද වගේ සාමාන්‍ය හඬ එන්නේ නැහැ. ඒත් අපි තේරෙන මේ සියල්ල හඬට උමනා වෙනවා. ඒවයිත් මේ මස්තුරු වල පවා මේ උමනාර චිත්ත වේගය බලන්නේ චිත්ත වායුව උපද්දලා ඒ අවශ්‍ය හඬ මේ සරාලේ මූලිකව සරාලේ මේක කරන්නේ අනිත් ඒවා උපයෝගී වෙනවා. ඒ ක්‍රියා සියලු ක්‍රියා මේ
කොටස් අවශ්‍ය වෙනවා හඬ උපදින්න. ඊට පස්සේ චිත්තජ වාරයේ ඒ ස්ථාන වල ගැටීමේ ශබ්දය හටගනී. ඒ ශබ්දයේ කාරණයට උමනා පරිදි ඇතිවන්නේ නම් මේ වචී විඤ්ඤාති රූපේ නිසායි. මේවට විඤ්ඤාති යන නම දී ඇත්තේ ඒ වගේ පුද්ගලයාගේ අදහස ගොන නිසායි. හරි මේක පැහැදිලි නේද? ඊළඟ ලහුතාදී රූප තුන ශාරීරික රූපයන්ගේ සහැල්ලු බව ලහුතා නම් වේ. මෘදු බව, තද නැති බව මුදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව, ඒවත් වරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. මේ නම් තුන කලින් අහුණා නේද අපිට? කොහෙද? සෝබන සාධාරණ චෛතසික සෝබන සෝබන සාධාරණ කියන එක කවද? සෝබන සාධාරණ චෛතසික කීයක් තියෙනවද? 27ද? චෛතසික ඔක්කොම කීයක් තියෙනවද? 52යි. 52 කොහොමද බෙදුනේ? කී ආකාර කීයකට බෙදුනද? කාණ්ඩ කීයකට? 3කට බෙදුනා. 3 මොකද්ද? නෑ අකුසල ඉස්සෙල්ලම කිව්වේ නෑ අපි. අන්නේ සමාන 13යි. අකුසල 14යි. සෝබන 25යි. සෝබන 25යි. එතකොට අන්නේ සමාන 14 බෙදෙන්නේ කොහොමද? සප්පතිත්ත සාධාරණ 8යි. ප්‍රකීර්ණක 6යි. සප්පතිත්ත සාධාරණ 8 මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. ප්‍රකීර්ණක 6 විතක්ක විචාර අතිලෝක විරිය ප්‍රීති සම්ප්‍රය. හරි. එතකොට අකුසල චෛතසිකය 14යි. 14 කොහොමද බෙදුනේ? අකුසල සාධාරණ 4යි. අකුසල අසාධාරණ 10යි. අකුසල සාධාරණ මොකද? මොන අහිරික අනුත්තප්ප උද්දාච්ච අපමාණය තියෙනවා. ඊට පස්සේ අකුසල අසාධාරණ 10 බෙදෙන්නේ කොහොමදයි? ලෝභ ත්‍රිකය දේශ චතුස්කය කියන දෙයකට බෙදුණා නේ. දෙකයි අනිත් ටික වෙනම ගත්තා අපි. ලෝභ ත්‍රිකය මොකද්ද? ලෝභ දිට්ඨිමාන ලෝභ ත්‍රිකය. ඒ කියන්නේ මේ ත්‍රිකය තමයි ලෝභ සිත්තල ඇති වෙන්නේ. අපි කතා කරා කලින් ලෝභ සිත්තල ඒ ත්‍රිකය ලෝභ සිත්තල විතරයි එන්නේ ත්‍රිකය. හරිද? අකුසල සාධාරණ හතරත් එක්ක ලෝභ ත්‍රිකය එනවා. එතෙත්. දෝෂ චතුස්කය. දෝෂ සිත්තල විතරක් කියන චතුස්කයක් තියෙනවා. මොකක්ද චතුස්කය? දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්චය. හතර. ඊළඟ වෙනවා තීන විද්ද පිස්කිච්චා. හරිද? ඒ තමයි අකුසල අසාධාරණ 10. හරිද? ඊළඟට එනවා මොනවද ඊළඟට එන්නේ? සෝබන චෛතසික 25යි. සෝබන චෛතසික 25 මොනවද වෙන්නේ? සෝබන සාධාරණ 19යි. සෝබන අසාධාරණ 6යි. සෝබන සාධාරණ 19 මොනවද? සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්ත්‍ර මච්ඡත්ත 7යි. ඊට පස්සේ දෙක බැගින් 6ක් වෙනවා. කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලෞතා චිත්ත ලෞතා
කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය දුකතා චිත්ත දුකතා. නේද? දෙකේම 6ක් 12යි 12යි 19යි. කන්නේ ඔය කිව්වේ සෝමන සාධාරණ චෛතසික 19. ඊළඟට තව සෝමන අසාධාරණ 6ක් තියෙනවා. ඒ 6 බෙදුනේ කොහොමද? විරති 3යි ප්‍රඥා 2යි අප්‍රමාණ 2යි ප්‍රඥා 1යි. ඊට පස්සේ විරති 3 සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අප්‍රමාණ 2 කරුණා මුදිතා ප්‍රඥා 1යි. ඔය තමයි චෛතසික 52. ඒකෙදි අපි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා ආවා. එහෙම චෛතසික ටිකකුත් තියෙනවා. ඒතකොට මේ චෛතසික ගත්තාම ඒ නාම කොටේ තියෙන්නේ අපි දන්නවා චෛතසික චිත්තත් එක්ක චෛතසික. එතකොට සිතක් මෘදුව තියාගන්න ඕන. සිතක් මේ සහැල්ලුවෙන් තියන්න ඕන, මෘදුව තියන්න ඕන, කාමාන්‍යව තියන්න ඕන. ඒක නිසා වෙනම චෛතසික 3ක් තියෙනවා. ඒවා හොඳද නරකද? හොඳ ඒවා. හොඳ ඒවා. ඒවා හොඳ ඒවා කියන්නේ සෝමන ඒවා. සෝමන චෛතසික. ඒ වගේම මෙතෙන්දී මේ රූප මේ සහැල්ලුවෙන් තියන්න ඕන, මෘදුව තියන්න ඕන, කර්මන්‍යව ක්‍රියාකාරීව තියන්න ඕන. කර්මන්‍ය කිව්වේ උදේ ක්‍රියාකාරී බව. හරිද? එහෙම ඒකම ඒව උපද්දන්නේ ඒ හොඳ වෙලාවට මේ උපද්දන්නේ ඒවා. ඒවා හොඳ වෙලාවට උපද්දන්නේ. ඒක තමයි ලහුතා මේ විකාර රූප වලට දාලා තියෙන්නේ. ශරීරයේ හොඳටම සහැල්ලුවෙන් තියෙන වෙලාවට ඒ කියන්නේ ඒක තේරුම මොකද්ද? ඒ කියන්නේ මේ ලහුතා කියන රූපේ ඉපදිලා තියෙනවා. අපි හොඳට පාස් වෙමින් ඉන්නවා සහැල්ලු නම් අපේ ඇඟ. ඒ කියන්නේ ලහුතා තියෙනවා. මෘදු නම් අපේ ශරීරය මුදුතා තියෙනවා. කර්මන්නේ නම් හොඳට ක්‍රියාකාරීව අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ කම්මඤ්ඤතා තියෙනවා. මේ අවස්ථාන ගුරු ඒක උපද්දල දෙනවා. ඒක තමයි මේක තේරුම. ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලඝුතා නම් වේ. මෘදු බව, තද නැති බව මෘදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව ඒවත් වරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනයි. ඇත්තටම මේ අනිත් රූපයන්ගේ ගුණ තමයි අනිත් ඒවා ක්‍රියාත්මක වෙලා ගුණ විදියට තමයි ඒක උපදින්නේ. හරිද? ඒ කියන්නේ ඒවා වෙලාවකට සැහැල්ලුයි. අන්න ඒ වෙලාවට සැහැල්ලු වෙලාවට අපි කියන වෙලාවට ලහුතාව තියෙනවා. ලහුතාව තියෙනවා. සමහරවිට සැහැල්ලු නැහැ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? නෑ සැහැල්ලු නැහැ. දැන් මොකද්ද කියන්නේ? ලහුතාව නැහැ. ලහුතාව රූපේ නැහැ. සමහරවිට මෘදුයි. ඒ කියන්නේ මෘදුතා රූපේ තියෙනවා. ඒ සමහරවිට මුදු නැහැ. ඒ කියන්නේ උත්තර රූපේ නැහැ. කම්මඤ්ඤතා තියෙනවා. කර්මඤ්ඤ නම් හොඳට ක්‍රියාකාරී නම් උන කම්මඤ්ඤතා රූපේ තියෙනවා. එහෙම නැත්තම් නැහැ. ඒක අරවැයිම ගුණයක් බව තේරෙනව නේද මේක? ගුණයක්. හරිද? ඒක අවස්ථා දෙකකින් මේ විදිහට ක්‍රියා කරනවා. ඒ දෙවිදිය අනුව තමයි මේක අපි පැහැදිලි කරන්නේ. ඒක රූපයක් විදිහට අපි ඉගෙන ගන්නවා. මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනකි. කාල ගුණය නරක් වීම, සිත නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නොලැබීම, නොයේ රෝග ඇතිවීම යනාදී කරුණු වලින් ශරීරයේ ඉක්මනින් වැඩ කළ නොවන බරගතියක්ද, නැවී දිගහැරීම වලදී වේදනාව උපදවන තද ගතියක්ද, ඕමනා පරිදි ශරීරයේ ක්‍රියා කරවන්නට අසමත් ගතියක්ද ඇතිවේ. කාල ගුණය හොඳ වීම, සිත හොඳ වීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදී සිදුවන කන්දි ශරීරයේ ලහුතා මුදා කම්මඤ්ඤතා මේ රූප ඇති. අපි උෂ්ණත්වය පාලනය කරගන්න ඕන නිවැරදි උෂ්ණත්වය. ඒකනේ අපි විශේෂයෙන් ඔය ජලය
භාවිතයේදී සහ පරිසරය අනුව අපි ඇඳුම් කරදුම් ඒවා සකස් කරගන්න වෙනවා නේ. නැත්නම් අපිට මේ කියන රූප උපදවා ගන්න බැරි වෙනවා. ලංකා සෝදා කම්මයි. ඔයසත් කරපානවා. එතකොට මේ කාල ගුණය සහ සිත අපි සිතලාක් කියලා නැත්නම් අපි කනස්සල්ලේ කනගාටි වෛරයෙන් ක්‍රෝධයෙන් බයසකින් ඉන්නකොට අපේ මේ තත්ත්ව වේදනාවක් එක්ක උපදිනවා වැඩි. ඒ කියන්නේ අර ලංකා සෝදා කම්මඤ්ඤතානික රූප උපදීම උපදන්නේ නැහැ. සෞම්‍යව අපේ සිත පොඩි තියෙන වරන් සහැල්ලුව තියෙනවා තමයි ඒක උපදන්න හේතු වෙන්නේ. ඒ වගේම යෝග්‍ය සුදුසු ආහාර පාන ගන්න ඕන. අයෝග්‍ය ආහාර පාන ගන්නද කියන්නේ වේදනාවක් සුදුසු කියන්නේ විද්‍යානුකූලව අපිට වෛද්‍ය විද්‍යානුකූලව නිසි ආහාර පාන ගන්න සිද්ධ වෙනවා. ඒක එහෙම නැත්නම් මේ රූප පාන ගන්න බැරි වෙනවා. ඒක අපිට සාවිනේ මේ උපදන්න නැහැ කියන එක තමයි අපිට වේදනාවක් උපදලා දෙන්නේ. පැහැදිලි නේද? විඤ්ඤාති රූප දෙක ලහුතාදී රූප තුන යන මේ රූප පස විකාර රූප නම් වේ. ඒවා වරින් වර රූපකයේ ඇතිවන ආකාර විශේෂය වේ. වරින් වර මේ ඇතිවන විශේෂය. විකාර රූපය නමදී තිබෙන්නේ හේයි. ඒක තමයි ඒකට අර විකින් විට ඇතිවන නිසා තමයි අපි ඉස්සෙල්ලා කිව්වා විකාර රූප කියලා නම දීලා තිබෙන්නේ. දැන් ලක්ෂණ රූප හතර. උපජය, සංතති, ජරතා, අනිත්‍යන මේ සතර ලක්ෂණ රූපය. උපජය සංතති යන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදනය. සත්‍යයකට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උපජය නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු විවිධ යන රූප වෙනුවට නැවත නැවත පහළවන රූපයන්ගේ උත්පාදය සංතති නම් වේ. රූපයන්ගේ දිවීම ජරතා නම් වේ, විදීම අනිත්‍යතා නම් වේ. මේවා අන්‍ය රූපයන්ගේ ලක්ෂණ වල බැවින් ලක්ෂණ රූප නම් වේ. දැන් මේක පැහැදිලිද? අපිට කල්පොත් පැහැදිලි කරලා දැන් එහෙමයි. අපි දන්නවනේ රූපයකට නාමයකට වගේ දැන් නාමයක් ගත්තාම ඒකට තියෙනවා උත්පාදයේ සිටිබංග කියලා අවස්ථා තුනක් නේ. ඒකට අවස්ථා තුනක්. ඒක සමාන අවස්ථා සමාන කාල තුනක්. උත්පාද කාලය, සිටි කාලය, බංග කාලය. නේද? ඒතර නාමයකට නම් මේක සමාන කාල තුනක්. හැබැයි රූපයකට අපි කිව්වා රූපයකට ආයු කාලය රූපෙක කියන්නේ. චිත්තක්ෂණ 17යි. හරි? චිත්තක්ෂණ 17යි. ඒ 17ේදී පළවෙනි කුඩා චිත්තක්ෂණ අපි කියෝනේ චිත්තක්ෂණ 17 කුඩා චිත්තක්ෂණ කීයකට බෙදුවද? එකක් ගත්තාම තුනකට බෙදුවා ඔක්කොම කීයක් තියෙනවද එතකොට? 51ක් තියෙනවා. ඔක්කොම තියෙනවා 51ක්. ඒ 51කින් පළවෙනි කුඩා චිත්තක්ෂණය අපි කිව්වා උත්පාද කියලා. හරි? උත්පාද කියලා කිව්වා. අන්තිම එක 51 වෙනි එක අපි කිව්වා බංග කියලා. මැද තියෙන ඒක 49ක් මැද ඉතුරු වෙනව නේද? 51ක් තිබුණා. පළවෙනි එක අපි කිව්වා උත්පාද කියලා, අන්තිම එක කිව්වා බංග කියලා. 51කින් දෙකක් අරගෙන 49යි මැද එනවා 49. ඒ කියන්නේ සිටිය 49. හරිද? ඒකෙදි මේ උපචේ සංතති කියන එක අපි බලමු. මේ උත්පාදේම එකක් තමයි මේ කියන ස්ථಿತಿ උපචේ සංතති කියලා කිව්වේ. උත්පාදේම අවස්ථා දෙකක්. දැන් උපචය කියලා කියනවා කලලය සම්පූර්ණ වෙන්න කලින්. දැන් අපි දන්නේ කලලය ඇති වෙන්නේ කොහොමද? කලලය ඇති වෙන්නේ මොකක උපකාරයෙන්ද? ප්‍රතිසන්දි චිත්තයනේ අපි ඉගෙන ගත්තනේ. කලින් භවයේ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙනවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන අරමුණු තුනෙන් එකක්. අරමුණු තුනෙන් මොකක් හරි එකක් අරමුණු වෙලා මරණාසන්න චිත්තයට අරමුණු වෙනවා. උනාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඊළඟ භවයේ පළවෙනි සිතවන ප්‍රතිසන්දිත උපද්දන වෙන්නේ. හරිනේ? ඒතකොට මේ ප්‍රතිසන්දි සිතේම බලයෙන් තමයි ඒකෙන්ම තමයි
රූප තුනක් උපදිනවා. ඒ ප්‍රතිසන්දි සිතත් එක්කම. ඒක පෙරපසු නොවි ඒකත් එක්කම උපදිනවා. මොකද උපදින්නේ? රූප කලාප දශක තුනක් උපදිනවා. කලාප ඉස්සරහට ඉගෙන ගන්නවා. දශක කලාප තුනක් උපදිනවා. මොනවාද? වස්තු රූප දශකයයි, කාය රූප දශකයයි, භාව රූප දශකයයි. අර ප්‍රතිසන්දි රූපයත් එක්කම තමයි මේ උපද්දව දෙන්නේ. හරිද? එතකොට ඒක එහෙම ගිහිල්ලා ඊට පස්සේ එතකොට මේ තුන මොකද්ද? මේ තුන කර්මජ රූප. කර්මජ කියන්නේ අපි වනේ රූප උපද්දන හේතු හතරක් තියෙනවා කියලා. කර්ම, චිත්ත, ඍතු, ආහාර. අන්න ඒකේ කර්ම කියන එකෙන් තමයි උපද්දන දෙන්නේ මේ කර්මජ රූප. කර්ම දුවේ පෙර බවවල කර්ම. පෙර කර්මවල අපි වනේ චේතනා කියලානේ. කර්ම දුවේ චේතනා. පෙර ප්‍රතිසන්දියක් දෙන්න පුළුවන් කර්ම. කර්ම වලින් මේක උපද්දව දුන්නේ. අන්න නේද? අපි කිව්වේ ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක අපි ගත්තනේ. ප්‍රතිසන්දියක් දෙන්න පුළුවන් කියන්නේ ප්‍රතිසන්දිය උපද්දන්න පුළුවන්. ඒ වගේ කර්මයක් මෙතෙන් කරන්න ඕනේ. නේද? එතකොට ඒකෙන් උපද්දව දුන්න කර්මජ රූප කලාප මුළු දශක කලාප තුනක් ඉපදුනා. එතකොට එතනින් එහාට චිත්තානේ ප්‍රතිසන්දි චිත්තේ උත්පාදක්ෂණයේ තුනයි ඊළඟ එකේ ස්ථಿತಿ චිත්තක්ෂණයේ ආයි තුනයි බංග චිත්තක්ෂණයේ උඩා චිත්තක්ෂණයේ තුනයි ඊළඟ භවාංග සිත් 15ක් විතර ඊට පස්සේ ඇති වෙලා තමයි ආයි චිත්ත විදිය පටන් ගන්න. ඒතකොට මේ භවාංග සිත් හැම එකේදීම අපි ඉස්සරහට මේව පැහැදිලි ඉගෙන ගන්නවා. දැනට නිකම්ම මතක තියාගන්න ඊළඟ භවාංග සිත් වල හැම උඩා චිත්තක්ෂණයකම තුන දැකින් උපද්දව දෙනවා. හරිද? මෙහෙම කර්මජ රූප තුන උපදින. තුන කිව්වේ වස්තු රූප දශක කලාපයයි, කාය දශක කලාපයයි, භාව දශක කලාපයයි. ඒ කලාප තුන උපද්දලා දීලා එහෙම එකතු වෙනවා මේ කලාප. ඒක රූපේ එක කලාපයක් දුන්නාම ආයු කාලය කීයද ඒකේ? චිත්තක්ෂණ 17යි. මේක මෙතනින් පටන් ගන්න 17ක් යනවා ඊළඟදී කුඩා චිත්තක්ෂණේ ආයෙත් 17 උපදිනවා ඒක 17ක් කියලා පොඩ්ඩක් චිත්තක්ෂණේ එහාට යනවා තවත් වෙනතර මැද කාලේ ලොකු රූප ටිකක් එකතු වෙනව නේද ඒ නිරුද්ධ වෙන කලාපෙන් ආයෙත් එකේ උපදිනවා ආයෙත් රූප කලාප හරිද ඒ රූප කලාපේ තේජෝ ධාතුවක් තියෙනවනේ ඒ තේජෝ ධාතුවෙන් ආයෙත් උපදිනවා ඒ ටික අපි වෙනම ඉගෙන ගන්න ඉස්සරහට මම දැනට මතක තියාගන්න ඕනේ යම් පොඩක් පැහැදිලි වෙන්න ඕන නිසා කිව්වේ ඒක දැනට ලොකුවට තේරුම් නැහැ කියලා කලබල වෙන්න එපා. ඒතකොට එහෙම ඉපැද්දලි ගිහිල්ලා තව දැන් අඩු ටිකක් තියෙනවනේ. තව කර්මජ රූප වල දැන් චක්කු දශක කලාපය. ඒතකොට චක්කු රූපේ ඇති වෙන්න ඕන ශ්‍රෝත ගහන ජීවා ජීවා ඔය හතර ඇති වෙන. අන්නේ රූප ටික අපිට පැහැදිලි ඉස්සරහ ඉගෙන ගන්නවා. ඒ රූප ටික උපදින්නේ 77 වෙනි දිනේ. 77 වෙනි දිනේ. හරිද? එහෙම ගිහිල්ලා 77 වෙනි දිනේ තමයි උපදින්නේ. ඒකට 11 වෙනි සතිය. තමයි ත්‍රුටි ගෙදලා එතනින් තමයි සම්පූර්ණ වෙන්නේ කාලය. හරිද? දැන් ඒක මතක තියාගන්න විස්තරාත්මක ඉස්සරහට ඉගෙන ගන්නවා. අන්න එතනට දක්වා අර ප්‍රතිසන්දි චිත්තේ ඉඳලා 77 වෙනි දිනේ දක්වා ඇති වෙන කලාපවල උපාදක්ෂණයට අපි කියන්නේ මොකද්ද? උපචය කියලා. ඒ සිත්තල උත්පාදක් ඒ සිත්තලින් උපදලා දෙන රූපවල උත්පාදක්ෂණයට අපි කියව මොකද්ද? උපචය කියලා. මොකද මේ සංසිද්ධි දෙකක් දෙවිදිහට වෙන්නේ. ඒ කලාපවල රූපවල උත්පාදක්ෂණයට අපි උපචය කිව්වා. ඊට පස්සේ ගන්න කලලේ සම්පූර්ණ වෙලා ඊට පස්සේ සංතතියක් විදියට වෙනවා. නිරුද්ධ වෙන එකට ඒකේ තව එකක් පදනවා. නිරුද්ධ වෙන එක නිරුද්ධ වෙලා ඒකට තව එකක් එනවා. ඒකට තව එකක් එනවා. ඒක සංතතියක් වෙනවා. නිරුද්ධ වෙන එකට තමයි උපදින්නේ මේ. අන්න ඒක නිසා එතනින් එහාට රූප කලාපවල උත්පාද කාලයට අපි කියනවා සංතති කියලා. අන්න උපචේ සංතති. මෙතන උපචේ කිව්වා අතන කිව්වා සංතති කියලා. ඒ රූප කලාපවල සම්පූර්ණවට පස්සේ සංතති විදියට තමයි උත්පාදය අපි හඳුන්වන්නේ. හරිද? ඒකට කිව්වා සංතති කියලා මේකට කිව්වා උත්පාදය කියලා. ඒකට අන්න උත්පාද
උපජය කියලා. මේකට කිව්ව උපජය කියලා අර කිව්ව සම්පති කියලා. මේ දෙකම කියන්නේ මේ උත්පාද රූපයේ උත්පාද කාලයට ඒ කාලයේ තියෙන ගුණයන් දෙකක් තමයි දෙවි කියලා අපි හඳුන්වන්නේ. හරිද? ලක්ෂණය, ගුණයක් නැත්නම් ලක්ෂණය. මුල කාලයේදී හැද සම්පූර්ණ වෙනතෙක් අපි උත්පාද කාලයේ උපතේ කිව්වා. එතනින් පස්සේ සම්පූර්ණ වුණාට පස්සේ උත්පාද කාලයට ගෝ සම්පති කියලා. හරි ඒකේ උත්පාදේ තමයි කියන්නේ මේ කාලේදී උපතේ ගෝ අර කාලේදී සම්පති කියලා කිව්වා. ඒතකොට ඒක තමයි වෙනස්. ඒක තමයි හොරක් පැටලෙන එක. උනාට පස්සේ වුණා රූප කලාප තමයි කියන්නේ. රූප කලාප දශක කලාප ටික උපදින කාලේ තමයි දැන් අපි කියවනේ දැන් අපි අය පොඩ්ඩක් උදේලා මතක් කරනවා අපි කිව්වා දැන් නාම රූපනේ හැදෙන්නේ නාම රූප. හරිද? නාමයක් ගත්තහම උපදිනවා පවතිනවා නැති වෙනවා. ඒතර මේ සමාන චිත්තක්ෂණ තුනක්. හරිද? රූප ගත්තහම හරිද? ඒක රූප. රූප ගත්තහම උපදිනවා පවතිනවා නැති වෙනවා. හරිද? එතකොට මේක මේ වගේ එකක්. හරිද? මේක මේ වගේ කුඩා චිත්තක්ෂණ එකක්. මෙතන තියෙනවා 49ක් තියෙනවා. මෙතන 49ක් මෙහෙම ඇද්දොත් 49ක් අඳිනවා. හරිද? හරිද? හරි. එතකොට මේකට අපි කියන්නේ මොකද? උත්පාදය. මේක භංගය. මේක ස්ථිතිය. මේක උත්පාදය ස්ථිති භංග. ඒක භංග. හරිද? ඒක පැහැදිලි. ඊට පස්සේ දැන් රූප අපි කිව්වා ප්‍රතිසන්දි චිත්තයත් එක්ක කර්මජ රූප කලාප කීයක් උපදිනවද? තුනක් උපදිනවා. ඒ තුන තමයි වස්තු දශකයයි කාය දශකයයි භාව දශකයයි. ඔය තුන උපදිනවා. කලලය ප්‍රතිසන්දි ලබන කොටම ඒ තුනක් උපද්දගෙන තමයි උපදින්නේ. ඒකේ උත්පාද කාලයේදී උපදින්නේ. උත්පාද කාලයේදී. සිහි කාලයේදී උපදිනවා. තේරෙනවද? දැන් ප්‍රතිසන්දි තිත්තේ කියන්නේ මේ වගේ එකක් නේ. මේකේ මෙතෙන්දි 3යි මෙතෙන්දි 3යි මෙතෙන්දි 3යි. හරිද? උපදින්නේ මේ වගේ ඒවා. මේකේ මේ කාලෙදී උපදිනවා මේ වගේ 3ක්. හරිද? හරිද? මේ වගේ කාලෙදී මේ වගේ 3ක් උපදිනවා. හරිද? මේ උපදින්නේ ආයේ කාලෙදීද? උපදින්නේ මේ කාලෙදී මේ ප්‍රතිසන්දි චිත්තය නම් ප්‍රතිසන්දි චිත්තේ උත්පාද කාලයේදී වස්තු දශක කලාපයේ ආයු කාලයේද චිත්තක්ෂණ 18යි. භාව දශක කලාපයේ ආයු කාලයේද චිත්තක්ෂණ 18යි. වස්තු දශකයේ ආයු කාලයේද චිත්තක්ෂණ 18යි. ඒක 18ක් ඉස්සරහට යනවා. ඒ උපදින රූපයක්. චිත්තේ උපදින රූපයක්. හරිද? හරිද? නාමයෙන් උපදින රූපේ. නාමයෙන් උපදින රූපේ. නාමයෙන් මොකද්ද? ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සහ භවංග සිතලා ඊට පස්සේ උපදිනවා. හරිද? හරිද? එතකොට සිතේ සිත් උපදිනවා, සිතේ රූපත් උපදිනවා. හරිද? හරි. එතකොට මෙන්න මේ උපාද කියන කාලයේදී අවස්ථා දෙකක් විදි දෙකක් තියෙනවා. ලක්ෂණ දෙකක් තියෙනවා මේකේ. එකක් තමයි මේ කලලය සම්පූර්ණ වෙනවනේ දැන්. මේක දැන් සම්පූර්ණයිද? නැහැ. ඒ කලාව තුනයි තියෙන්නේ. රූපයේ කලාව තුනයි, දශක කලාව තුනයි. ඒ වස්තු දශක කලාපයයි රූපේ කියනවා අපි කලාපයේ පස්සේ කියනවා දැන් කලාපයේ වස්තු රූපේ කියනවා, කාය රූපේ කියනවා,
කාම රූපේ කියන රූප තුනයි කියන්නේ. ඇත්තටම කලාප විදිහට උපදින්නේ රූප වෙන උපදින්න බෑ. අපි රූපය ගන්න දැන් අපි කලාප කියන පැත්තට දැන් නිසා දැන්. ඒක රූප තුනයි උපදින්නේ දැන්. උපදින තියෙන්නේ. ඒක කලලේ සම්පූර්ණ නැහැ. එහෙනම් තව ඇහැ උපදින්න තියෙනවා. කන උපදින්න තියෙනවා. නාසය උපදින්න තියෙනවා. දිව උපදින්න තියෙනවා. හරි හතරක් තියෙනවා උපදින්න. හරිද? ඒතකොට ඒ ටික මෙහෙම උපදින මේ තුන උපදින ගිහිල්ලා 77 වෙනි දිනේදී තමයි අනිත් ටික උපදින්න ගන්න. හරිද? අනිත් ටික අනිත් ඇහැයි කනයි නාසයයි දිවයි රූප කල ශෝත රූපේ චක්කු රූපේ ශෝත ගාන නිවා කියන රූප මේ ප්‍රසාද රූප උපදින්නේ එතෙන් ප්‍රසාද රූපේ ඒක ඕනේ කල්ලේ ඒක ඕනේ නැද්ද ඕනේ ඒක ඕනේ ඒක ඉපදුනහම මේ කල්ලේ සම්පූර්ණ වෙන්නේ නේද? ඒක ඉතින් දක්වා මේ රූප මේ දක්වා එක රූප ඉපදුනාගේ රූප ටික ඉපදුනානේ ඒ ඉපදුනා මොනවද? වස්තු රූපයයි කාය රූපයයි භාව රූපයයි. ඒ රූප තුනේ ඉපදුනේ ඒ තුනේ අතෙන්ට යනකම් ඒ තුන විතරයි ඉපදුනේ. ඒ තුන්නාගේ උත්පාද කාලයට අපි විශේෂ නමක් දුන්නා. ඒක මොකක්ද කියන්නේ? උපතේ කියලා කිව්වා. මොකද ඒක අනිත්‍ය වගේ නෙමෙයි වෙනස්. ඒ තුන විතරක් කියන නිසා ඒකට කිව්වා උත්පාද කාලයට උපතේ කියලා කිව්වා. ඊට පස්සේ 74 වෙනි දවසේ පස්සේ දැන් රූප කාලය ඔක්කොම කියලා තියෙනවද? රූප වර්ණ කියලා තියෙන ඔක්කොම. මෙතන තුනයි අතරයි හතක් තියෙනවා. හරිද? හතක් තියෙන නිසා එතනින් පස්සේ නිරුද්ධ වෙවි මේක නිරුද්ධ වෙන්න ගන්නවා දැන් ඊට පස්සේ. ඊට පස්සේ මේ නිරුද්ධ වෙන එකට ඇති වෙන නිසා ඒකෙදි මේ උත්පාද කාලයට ඒ සංකල්පය සම්පූර්ණ වුණාට පස්සේ සම්පතියක් විදිහට තමයි යන්නේ ඊට පස්සේ. නිරුද්ධ වෙනවා ඇති වෙනවා නිරුද්ධ වෙනවා ඇති වෙනවා නිරුද්ධ වෙන එකට ඇති වෙනවා නිරුද්ධ වෙන එකට ඇති වෙනවා. ඒක සම්පතියක් විදිහට යන්නේ. මේ ටිකේදී එකතු වෙමින් ගියේ මේක. කලලේ ඇදිමින් එකතු වෙමින් ඉඳුරෙන් ගිහිල්ලා මෙතෙන් යට එකේ තුනකට පස්සේ නිරුද්ධ වෙනවා ඇති වෙනවා නිරුද්ධ වෙනවා ඇති වෙනවා නිරුද්ධ වෙනවා ඇති වෙනවා. ඒ වෙනස් නේද ගමන. ගමන වෙනස් වුණා වෙන්නේ. ඒකවල මේ ටික අපි කිව්වා ඒක නිසා මේකට මේ උත්පාදන කාලයේ උපතේ කිව්වා ඒ ගුණයක් විදිහට අපි උපතේ කියලා. මෙතනින් පස්සේ අර මේ උත්පාද කාලයට වසන්ත කියලා. හරිද? සම්පතිය අන්නේ දෙක වෙනස් තමයි ලක්ෂණ. ඒක ලක්ෂණය නෙවෙයි. ලක්ෂණ දෙකක්. මෙතෙන්දී ලක්ෂණය, මෙතෙන්දී තව ලක්ෂණයක්. ඒක නිසා මේ උපචය සහ සම්පති ලක්ෂණ වලට දෙකක් කියලා අපි ඉගෙන ගන්නවා. හරිද? ඊට පස්සේ ජරතා රූපේ. ජරතා රූපේ කියන්නේ ජරතාවේ පිරීම. දැන් මේක අපි මෙහෙම ඇඳකට ඇත්තටම මෙහෙම නෙවෙයි මේක වෙන්නේ. මෙහෙම ඇඳකට මේක වෙන්නේ මේ විදිහට වයසට යනවා මේක. එහෙම ගිහිල්ලා වයසට ගිහිල්ලා මේව නිරුද්ධ වෙනවා. මේක වයසට යනවා. හරිද? මෙන්න මේ දිරීම තමයි මේක විදිහටම යන්නේ නැහැ මේක. මේ චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ 49 ඇතුළතදී දුර්වල වෙවි ගිහින් තමයි නිරුද්ධ වෙන්නේ. සාන්තිමේදී නිරුද්ධ වෙනවා. මෙන්න මේ ජරතාව ගුණයක් විදිහට අරන් ඒ ගුණය තමයි ලක්ෂණයක්. ඒ ලක්ෂණයක් විදිහට අරන් ඒකට ජරතා රූපේ කියලා කියනවා. ජරතා රූපේ ආයු කාලය කියන්නේ. ජරතා රූපේ ආයු කාලය 49. උපතේ රූපේ ආයු කාලය කියන්නේ. උපතේ ආයු කාලය කුඩා චිත්තක්ෂණයකයි. සම්පති ඒ ආයු කාලය කියන්නේ.
කුඩා චිත්තක්ෂණ එකයි. ජනතාවේ ආයතනයේ නේද? කුඩා චිත්තක්ෂණ 49. කුඩා චිත්තක්ෂණ 49යි. අනිත්‍යතා තොර ආයතනයේ නේද? කුඩා චිත්තක්ෂණ එකයි. මේක තමයි අනිත්‍යතාව. අනිත්‍යතාවයේ බාංග කියන කොටස. බාංග මේක ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක බාංග වෙන කොටස තමයි අනිත්‍යතාව කියන්නේ. අනිත්‍යතාවයේ ආයතනය කුඩා චිත්තක්ෂණ එකයි. පැහැදිලිද? පැහැදිලි නේද? ඒයි කියනවා ලක්ෂණ රූප හතර. උපචේ සම්පති ජනතා අනිත්‍යයන මේ සතර ලක්ෂණ රූපය වේ. උපචේ සම්පති යන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදය. සත්‍යයකට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උත්පචේ නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු විවිධ යන රූප වෙනුවට නැවත නැවත පහළවන රූපයන්ගේ උත්පාදය සංකලේ නම් වේ. රූපයන්ගේ දිවීම යනතා නම් වේ. අනේ අපි කියුවා දිවීම අනිත්‍යතා නම් වේ. මේවා අන්‍ය රූපයන්ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වේ. සංකල්පනේ පරිච්ඡේද රූපය අපි කෝ පරිච්ඡේද රූපය කියන්නේ මොකද්ද? තව නමක් කිව්වොත් පරිච්ඡේද රූපය පරිච්ඡේද රූපය නම් තමයි ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියන්න පුළුවන්. පරිච්ඡේද අවකාශය කියලා කියන්න පුළුවන්. පරිච්ඡේද රූපය කියනවා මේ මොකද්ද? ඔක්කොම අජරාකාශය කියන්න පුළුවන්. සාමාන්‍ය පොදුවේ විස්තර කරන සියල්ල තමයි අජරාකාශය කියන්නේ. කියන්නේ හරියට මේ ඔක්කොම එකම පරිච්ඡේද රූපය, පරිච්ඡේද අවකාශය, ආකාශ ධාතුව කියන්නේ ඔක්කොම එකයි. එකටම කියන නම් තමයි කියන්නේ. දැන් විකාර රූප පසය. විකාර රූප පස මොනවද? විකාර රූප පස. කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලෞතා මුදිතා කම්මඤ්ඤතා. ලක්ෂණ රූප හතර. මොනවද? උපතේ සම්පති යනතා අනිත්‍යතා. යන මේ රූප දශේ කර්මාදී ප්‍රත්‍යයන්ගේ කෙලින්ම හටගන්නා රූප නොවන බැවින් ඒවට අනිෂ්පන්න රූපය කියනු ලැබේ. මොකද කර්මයෙන් හටගන්නා රූප කර්මාදී ප්‍රත්‍යයන්ගේ ඒ කියන්නේ කර්මයාදී ප්‍රත්‍යයන්ගෙන් ඇතිවන කෙලින්ම හට නොගන්න නිසා මේවට කිව්වා අනිෂ්පන්න රූප කියලා. අනිෂ්පන්න රූප කියලා. මේ වගේ කර්මාදී රූපේ හේතු කියලා කිව්වහම කර්මාදී පත්‍ය කියලා කිව්වහම කර්මාදී පත්‍ය මොනවද? කර්මචිත්ත ඍතු ආහාර කියන්නේ කර්මාදී පත්‍ය මොනවද? රූපයන්ගේ පත්‍ය මොනවද? පත්‍ය කියන්නේ පත්‍යුප්පන්නේ පත්‍ය. පත්‍යුප්පන්නේ පත්‍ය කියන්නේ හේතුව. පත්‍යුප්පන්නේ කියන්නේ පත්‍යුප්පන්නේ උපෝ ඵලය. ඒ හේතු පාදහාමනේ අපිට ඉගෙන ගන්න. මේ වචන හරියට දේරුම් කියන පොතේ තියෙන මේ වචන වලින් සමාන වෙන්නේ. පත්‍ය කියුවේ හේතුව. පත්‍යුප්පන්න කියුවේ ඵලය. පත්‍යුප්පන්නේ කියුවේ ඵලය. පත්‍ය කියුවේ හේතුව. හරිද? මෙතන කියන්නේ කර්ම අනිකක් පොඩක් තේරුම් ගන්න කියනකොට පැහැදිලි කර්මාදී ප්‍රත්‍යයෙන් කිව්වේ කර්මාදී ප්‍රත්‍ය මොනවද? කර්මාදී ප්‍රත්‍ය මොනවද? කර්ම චිත්ත ඍතු ආහාර. කර්ම චිත්ත ඍතු ආහාර. එතකොට දැන් කර්ම චිත්ත ඍතු ආහාර හේතු නැද්ද මේ කියන වචී කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලෞතා මුදුතා කම්මඤ්ඤතා, උපතේ සම්පති චරතා අනිත්‍යතා. ඕකට හේතු නැද්ද? හේතු උනා කෙලින්ම හේතු නැහැ කියන එක තමයි මේ කියන්නේ. කෙලින්ම හේතු නැහැ. නේද?
ඇයි දැන් අපිට ලහුතාවුත් විඤ්ඤාති දෙක කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දැන් වචී විඤ්ඤාතියයි කාය විඤ්ඤාතියයි උපදුනේ ඒකට ක්‍රියා කිරීමේ සිත ඇති වුණාම ක්‍රියා කිරීම සඳහා සිතක් ඇති වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදියට නේද ඇති උනේ ඒකේ පිටකක කෙලින්ම ඒකෙන් ඒක ක්‍රියාකාරී වීම සඳහා අර චිත්ත වේගය චිත්ත වායුව නේද චිත්ත වායු පද්දල දුන්නා අර පැත්තේ කාය විඤ්ඤාතියේ මේ කාය සැලවීම සඳහා ඒ ඇතුලේ කාය සැලවීමට අපේ සිතක් උපදිනෝනේ මේ යන්න හරි එහෙම කියන සිතක් උපදිනෝනේ ඉදුනාට පස්සේ මේක සොරවන්නේ නේද ක්‍රියා කරවන්නේ වචනයක් පිට කරනවා ඒකින් සිතක් උපදින්න ඕනේ ඉදුනාට පස්සේ මේ වචනේ පිට වෙන්නේ ඒක ප්‍රතිඵලයක් විදිහටනේ ඒකත් එක්ක උපදිනවා රූප කලාප නැත්නම් වායු කියලා කියනවා අපිට ඒක වායු පද්දල දෙනවා කය මේ ශරීරේ ක්‍රියා කරනවා මේ ශබ්දේ උපදිනවා වායු පද්දල දෙනවා ඒ උපදීම සිතේ කරන්නේ ප්‍රධානම ඒ වායු පද්දල දෙන්නේ හැබැයි ඒක උපදීමේදී අතුරුඵලයක් විදිහට මේ කියන වචී විඤ්ඤාතිය කයසල වීමේදී මේ කාය විඤ්ඤාතිය කයසල වීමේදී වචී විඤ්ඤාතිය කතා කිරීමේදී උපද්දල දෙනවා. ඒක උපද්දල තමයි අපට නියම විදියට අර වායු වේගය හසුරවන්නේ. ඒක නිසා අපි කෙලින්ම මේවා අනිෂ්පන්න රූප කොට දානවා. මොකද කෙලින්ම අරව හේතු වෙනවා. හැබැයි වක්‍ර හේතු වෙන්නේ. කෙලින්ම හේතු වෙන්නේ නැති නිසා අපි මේක අනිෂ්පන්න කොට දානවා. ලක්ෂණ තමයි කොහොමද ඒවයි ලක්ෂණ හතරක්. මෙතනදී විකාර රූප පද තමයි දෙලින්ම අරවයි උත්පන්නයන් විදියට එන්නේ. හැබැයි වක්‍ර එන්නේ. කෙලින්ම නැති නිසා අපි අනිෂ්පන්න වලට ඒක දානවා. ඒක අනිෂ්පන්න 10යි නිෂ්පන්න 10යි. ඒතකොට කර්ම චිත්ත ඍතු ආහාර කියන ඒවායින් කෙලින්ම උපද්දල දෙනවා. නිෂ්පන්න රූප 18. නිෂ්පන්න රූප 18 මොනවද? පහ රූප 4යි ප්‍රසාද රූප 5යි විශේෂ රූප 4යි භාව රූප 2යි වස්තු රූපයයි අයිමුලෙන් කියනවා මහ රූප 4යි ප්‍රසාද රූප 5යි විශේෂ රූප 4යි භාව රූප 2යි වස්තු රූපයයි ජීවිත රූපයයි ආහාර රූපයයි කතරවාරේ තියෙනවා ඒතකොට ඒ 18 තමයි අපි කියන්නේ නිෂ්පන්න රූප. මොකද කෙලින්ම අර කියන කර්ම චිත්ත ඍතු ආහාර කියන රූප උපද්දල වෙන හේතු වලින් කෙලින්ම උපද්දන රූප ටික නිසා අපි ඒවට කිව්වා නිෂ්පන්න රූප කියලා. අනිෂ්පන්න රූප 10 අපෝ 28 ඉතුරු 10 තියෙනවා. ඒ 10 තමයි ඒ 10 මොනවද? පටිච්ච රූපයයි විඤ්ඤාත රූප 2යි ලහුතාදී රූප 3යි ලක්ෂණ රූප 4යි. අන්නේ 10 අපි දෙලින්ම අර කියන කර්ම චිත්ත ඍතු ආහාර කියන ඒවායි කෙලින්ම උපදින්න නැති නිසා අපි ඒවට කිව්වා අනිෂ්පන්න රූප කියලා. හරිද? අනිෂ්පන්න රූප කියලා කිව්වා. ඊට පස්සේ අපිට තියෙන රූප විභාගය. අපිට දැන් කාලේ නෑ අපිට අපිට දැනට ප්‍රශ්න තියෙනවා අපි විදිහට මේ සාකච්ඡා කරමු ඊළඟ දවසේකට යමු. දැනට පැහැදිලිද මේක තවදුරටත් පැහැදිලි කරන්න ඕනද? තේරුණා? තේරුණා හොඳයි. තා මේ දක්වා මොනවයි පැහැදිලි කරන්න ගැටලු තියෙනවද? අපිට අලුත් පාරවල් යන වෙලාවමදී අපිට මේක ස්තුති කරේ YouTube එකේ මොන කරුණු වලට? ස්තුති කරලා මෙයා තමයි කිව්වේ. මේ අපිට සුවපතල තිබුණා ගොඩක් ඒවායි. සුවපතල මේ කරගෙන යන කියලා කියලා තිබුණා. සමහර වගේ මිත්‍රයන් පවා ගොඩක් වෙලාවට සුවප කරලා තිබුණා මේ ගන්න මානසිකව. ඔව්.
මොකද ගොඩක් මේ ශේෂ්ත්‍රය ගොඩක් අය ස්පර්ශ කරන ශේෂ්ත්‍රයක් නෙමෙයි. ඒක නිසා තමයි ගොඩක් අය සමහර මේ පිළිබඳ අවබෝධයක් තියෙන අය ඒ කියන්නේ පසසර තිබුණේ ගොඩක් අය ස්පර්ශ කරන ගොඩක් අය. ඔව්. ඒ මොන මට්ටමේ ඒක වැලි කරන්නේ. ඒ කියන්නේ මේක ගැන ඉහළ ඥානය තියෙන ආත්ම අභිධර්මය ගැන අවබෝධය තියෙන දැන් ස්වාමීන් වහන්සේලා වගේ එහෙම අය මේ YouTube එකේ නම් මට මේ YouTube කියන්නේ මගේ මිත්‍රයෝ තමයි YouTube කියන්නේ විශේෂඥ වෛද්‍යවරු දීපතේ කතා කරනකොට SMS වල දුන්නා සමානයි කතා කරන්න කියලා මට සමාන වෙලාවක් තිබුණේ නැහැ. සත්‍යයෙන් දැනට දිගට නරඹන කීප දෙනෙකුත් ඉන්නවා. ඒ සමහර ඇත්තටම මේක මම පටන් ගත්තේ මේ YouTube එකේ දාන්නත් මගේ මිත්‍රයෙක්ම තමයි මේක මගේ අපට අදහස දුන්නේ. මොකද මේක සම්බන්ධ වෙන්න විදියක් නැහැ. ඒක නිසා අම්මා එයාගේ මේ වෛද්‍යවරයාගේ අම්මට මේක අහන්න ඕන. ඉතින් ඒක නිසා මේ මාතර ප්‍රදේශීය වෛද්‍යවරයෙක් ඒ YouTube එකට දාන විශාල විදමන් තරන්න නෑ ඒකෙන් අපි වීඩියෝ කරලා අපිට data අප්ලෝඩ් කරන වෙලාවට යම් ඒකට ලැබෙන පොදලක් තියෙනවා. ඒක තමයි ලැබෙන්නේ. මට උත්තරයක් වෙන්නේ ඒක අපිට එහෙම අපි ඒ ඇත්තටම මේ වෛද්‍යවරයා යෝජනා කරපු නිසා තමයි මගේ මුලින්ම